ෆැකල්ටි ඔෆ් නැචරල් සයන්ස් එකේ තමයි යන්නේ. ෆැකල්ටි ඔෆ් නැචරල් සයන්ස් එකේ තමයි යන්නේ. හරි හරි අන්න ඩේවිෂන් මලි දැම්මා ඒකත් හරි. ඒකට දැන් මෙහෙමයි ප්‍රැක්ටිකල් කෙමිස්ට්‍රි කිව්වම දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට ප්‍රශ්න හතරක් හම්බ වෙනවා. ප්‍රශ්න හතරම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් මෙහෙමයි දැන් පොදුවේ ගත්තාම මුලින්ම මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. හරි ඒ කියන්නේ ඔයගොල්ලන්ට කොහොමත් වෙනවා ඔයගොල්ලන්ට පහන්සිල් පරීක්ෂාවේදී තමයි ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි පහන්සිල් පරීක්ෂාව මතක තියාගන්න එක. ඒකම හරි. කියන්නේ පහන්සිල් පරීක්ෂාව මතක තියාගන්න එක එකයි ඒකම ඔයගලන්ට පුළුවන් අර ඔයගලන්ගේ සිම්බල්ස් ටික නේ ඔයගොල්ලෝ දන්නවා මේ අර එක එක අපේ කෙමිකල් බෝඩ්ස් වල ගහලා තියෙන සිම්බල්ස් ටික ඒ ටික සෙට් කරලා තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යයෙන් මතක තියාගන්න පුළුවන්. ඒ දෙකෙන් මම කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ. ඒ වුණාට හරි හරි. ෆුල් ස්ක්‍රීන් පේනවද දැන්? ෆුල් ස්ක්‍රීන් පේනවා නම් chat එකේ පොඩ්ඩක් දාන්න. හරි හරි හරි. ඔව් මුලින්ම ඉතින් නේද ඔයගොල්ලෝ ඉවසීමෙන් හිටපු එකෙන් සන්තෝෂ වෙනවා. මේ හරි. මොකද පොඩි ප්‍රශ්න ටිකක් තිබෙත් නැත්නම් ඔන්ලයින් කරද්දි මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් අපි ඒක අපිට කරන්න දෙයක් නැහැ. හරි. ඒතකොට මෙහෙමයි මම ආයෙත්ම මතක් කළොත් එහෙම ඕගලන්ගේ ප්‍රශ්න හතරෙන් ඕගලන්ට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටස් ටික තමයි ඇත්තටම මේ මෙන්න මේ පහන්සිළු පරීක්ෂාව. ඒ ටිකනේ ඒ ටික පාඩම් කරගන්න පුළුවන්. ඒතකොට ඒකම මේ ඕගලන්ගේ අපේ කෙමිකල් බොටල්ස් වල ගහලා තියෙන සිම්බල්ස් ටික තියෙනවා. ඒ ටික පාඩම් කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික කරලා මම කියන්නේ ඒකේ ලොකු ලකුණු ගණනක් හම්බෙන්නේ නැහැ. හැබැයි ලකුණු කීපයක් ලේසියෙන්ම ගන්න පුළුවන්. කියන්නේ මම කියන්නේ මුකුත්ම ඔයගොල්ලෝ කළා නැත්නම් මුලින්ම ඒ ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න. දැන් ඇත්තට මෙහෙම පාඩම් කරගන්න ඕන දේවල් ටික මෙතනදී මම ඕගලන්ට කියන්න යන්නේ. ඒ කියන්නේ මෙතනදී කරන්න යන්නේ. මෙතනදී ඕගලන්ට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටස් කීපයක් තමයි ඕගලන්ට මෙතනදී මම කියලා දෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන්ම මම කිව්වොත් අනුමාපන ගැන තමයි මම අද සාකච්ඡා කරන්න ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒකේ ලකුණු ඒකෙත් හරියට නිකන් ඒ කියන්නේ ඒකේ හරියට ඕගොල්ලෝ අයිඩියා එක තේරුම් ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා හරියට වැඩේ කරන්න පුළුවන්. හරි. එතකොට අපි එහෙනම් ඉස්සරහට යන්. එතකොට මුලින්ම ඔව්. හරි. මුලින්ම මෙතනදී මම ඔයගලන්ට දෙයක් කියන්න ඕනේ මෙන්න මේක. primary standard solution and secondary standard solution. ඉතින් පොඩ්ඩක් අපි පොඩ්ඩක් පටන් ගන්නත් පරක්කු වෙච්ච හින්දා මේ මම අලුතෙන් ආයේ මේ කියන්නේ ඔයගලන්ගෙන් ප්‍රශ්න අහා ඉන්නේ මම ඉක්මනට මේක කියලා දීගෙන යන්න. ඔයගලන්ට ප්‍රශ්නයක් මොකක්ද තිබ්බොත් chat එකට දාන්න පුළුවන්. හරි. එතකොට මෙහෙමයි දැන් primary standard solution and secondary standard solution කියලා කිව්වහම primary standard solution කියලා කියන්නේ මෙන්න මේක. මෙන්න මේ අර්ථයක් කියම නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මොකද exam එකේ දැන් ඒක නේද primary standard solution නම් solutions made out of primary standard substance. මෙන්න මේක. මොකද primary standard substance and secondary standard substance කියලා දෙකක් තියෙනවා. ඒකෙන් primary standard substance භාවිතා කළා හදන ඒවා තමයි අපි කියන්නේ primary solutions කියලා. ඉතින් ඒක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ.
එහෙනම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක එහෙම මතක තියාගන්න. දැන් ඔයගලගේ පොතේ තියෙනවා අර නේද ප්‍රයිමරි ස්ටෑන්ඩඩ් සබ්ස්ටන්ට් එකක් කියන්නේ යම් එයාගේ වේ කරපු නිශ්චිත ප්‍රමාණයක් ඒකම නිශ්චිත සොල්වන්ට් ප්‍රමාණයක ඩිසෝල්ව් කරලා ගන්න ඕනේ කියලා. එතකොට පොඩ්ඩක් මට කියන්න ප්‍රයිමරි ස්ටෑන්ඩඩ් සොලියුෂන් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? තියෙනවා නම් පොඩ්ඩක් chat එකට දාන්න. ප්‍රයිමරි ස්ටෑන්ඩඩ් සොලියුෂන් ගැන මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් බලන්න ප්‍රයිමරි ස්ටෑන්ඩඩ් සොලියුෂන් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් බලන්න ප්‍රයිමරි ස්ටෑන්ඩඩ් සොලියුෂන් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? එහෙම නැත්නම් ප්‍රශ්න නැත්නම් නෝ කියලා හරි දාන්න. ඒක ලේසි. ඒක තේරුණාද? හරි හරි හරි. හරි. එතකොට secondary substance මේ secondary standard solutions කියලා කියන්නේ primary standard solution භාවිතා කළා අපි හදාගන්න ඒවා. ඉතින් කොහොමද මේ සිංහල මීඩියම් කට්ටිය සිංහලෙන් ඒ ප්‍රශ්නේ කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. primary solution standard solution ඔව්. අතරම තව හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා primary standard solution එකයි secondary standard solution sorry primary standard solution එකයි standard solution එකයි වෙනස් කරන්න පුළුවන්ද කියලා. වෙනස් පැහැදිලිව මතක තියාගන්න standard solution මොකද දැන් primary standard solution ඒ වගේම secondary standard solution මේ කොහොම හරි දෙකම ඔයගලන්ට පේනවා ඇති දෙකම ඇත්තටම standard solutions නේ දෙකම standard solutions. ඉතින් standard solution කියන්නේ අපි concentration එක හරියටම දන්නේ ඒවා. හරි standard solution කියලා කියන්නේ concentration එක අපි හරියටම දන්නේ ඒවා. එතකොට දැන් වැඩේ තියෙන්නේ primary standard ඒක හරිනේ. ඒකට standard solution කියන්නේ concentration එක අපි හරියටම දන්නේ ඒවා. non concentration තියෙන ඒවා. හැබැයි primary standard solution කියන්නේ primary substance වලින් අපි හදාගන්න primary standard substance වලින් හදාගන්න solution. secondary standard solution කියන්නේ primary standard solution භාවිතා කරලා සාමාන්‍යයෙන් හොයාගන්න ඒවා. ඉතින් ඔයගලන්ට මතක ඇති ඒක කොහොමද සාමාන්‍යයෙන් එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් මේ what is the primary standard solution and secondary standard solution අනික සිංහලෙන් මේ උත්තර ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ සිංහල පේපර් එකක් තියෙනවා සිංහල මීඩියම් කරන කට්ටියට. මේ ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක මේ දෙකේ මේ ලක්ෂණ අනිවාර්යෙන් මතක තියාගන්න. ගොඩක් වෙලාවට ඉතින් ඒවා අහනවා පොතේ ඉතින් ඒ ටික එහෙමම දීලා තියෙනවානේ. මොකද primary standard solution අපිට PO විදිහට ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ වගේම less මේ කියන්නේ reactivity වෙනත් ඒවත් එක reactivity යනවා reaction නම් වෙනවා. මම කියන්නේ ඒක PO විදිහට අපි තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කාලයත් එක්ක නේද? ඒක මේ ඩිකේ වෙන්න බෑ. ඒ විදිහට කන්සන්ට්‍රේෂන් එක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක එහෙම මතක තියාගන්න. හරි අපි ඉක්මනට අනිත් එකට. එතකොට මෙතන මම පොඩ්ඩක් ඔන්න කියලා දෙන්නම්. මේ කොටස. ඒ කියන්නේ මේක ඔයගොල්ලෝ දන්නවා. දැන් මට කියන්න මේ මෙන්න මේ වගේ. ඇත්තට මේ රියැක්ෂන් එක මේ වගේ රියැක්ෂන් වලට මොකද්ද කියන්න පුළුවන් නම? chat එකට දාන්න මට මේ වගේ රියැක්ෂන්ස් වල මොකද්ද අපිට කියන්න පුළුවන් නම? බලමු මොකක්ද කියලා. ඔයගලන්ට පේනවා ඇත්තට මෙතන මේ නේද? ඔව් මොකද්ද මේ වගේ රියැක්ෂන් වලට කියන නම? ඔව් ප්‍රත්‍යාවර්ත කියලා දාලා තියෙනවා. ඔව් reversible reactions කියලා ඔය එක තමයි දාලා තියෙනවා අපිට පේනවා. ඉතින් ඔව්. ඒ කියන්නේ මේක reversible reaction එකක්. එහෙම නැත්නම් අපි කියන ප්‍රත්‍යාවර්ත reaction එකක් දෙපැත්තටම සිදුවන reaction එකක්. ඉතින් දෙපැත්තටම සිදුවන reaction එකක් කියලා කියන්නේ කොයි වෙලාවකවත් ඔව් equilibrium කොයි වෙලාවකවත් එක පැත්තක් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ. හරි එක පැත්තක්වත් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොයි වෙලාවකවත් දැන් සාමාන්‍ය reaction එකක් ගත්තොත් අපි දන්නවා නේද? අපි කියන්නේ ඒක එක දිශාවට තියෙන reaction එක. දැන් ඕගොල්ලන්ගෙම kinetics වල අපි කතා කරන්නේ level 3 මට්ටමේදී ප්‍රධාන වශයෙන් එක දිශාවට සිදුවන reaction ගැන kinetics වලට. හැබැයි මෙතන ඒ කියන්නේ මේගොල්ලෝ රියැක්ට් කරනවා ආයි මේගොල්ලෝ හැදෙනවා. හැබැයි යම් වෙලාවක මේගොල්ලෝ රියැක්ෂන් එක නවතිනවා. හැබැයි මේ රියැක්ෂන් එක නවතින්නේ ඒවත් බීවත් ඉවර වීම හින්දා නෙමෙයි. හරි ඒවත් බීවත් අවසන් වීම හින්දා නෙමෙයි. එතකොට අපිට පේනවා අපි කියනවා ඔයාලට මතකද ලේ චැට්ලිය ප්‍රින්සිපල් එක තියෙන්නේ මේ වගේ ඒවත් එක්ක ඩයිනමික් ඉක්විලිබ්‍රියම් එක තියෙන ඒවත් එක්ක. ඉතින් මෙන්න මේ ඉක්විලිබ්‍රියම් එකට ආවම අපි කියනවා අපි ගන්නවා මෙන්න මේ වගේ නේද? මේ ප්‍රොඩක්ට් වල කන්සන්ට්‍රේෂන් එක ඒවා ස්ටෝකියෝමීටර් එකට මෙහෙම ගුණ කරලා ඒක මේක බෙදනවා
රියැක්ටන්ස් වල කන්සන්ට්‍රේෂන් එක කියන්නේ ඉක්විලිබ්‍රියම් කන්සන්ට්‍රේෂන් එකෙන් ඒවා ස්ටොකියෝමෙට්‍රියත් එක්ක. ඉතින් මෙන්න මේ Kc කියන වැලියු එක නේද මොකක් හරි රියැක්ෂන් එකකද given for the given reaction Kc depends on what? Kc depend වෙන්නේ මොකක් මතද? Kc depend වෙන්නේ මොකක් මතද? temperature එක මත. ඉතින් පැහැදිලිව මෙතන පල්ලෙහා ලියලා තියෙනවා ඒක නේද? Kc is fixed value for a particular reaction at specific temperature. Therefore only temperature change the value of Kc. ඉතින් හැම ඔයගොල්ලෝ දන්න සමතුලිතතාවය ගැන ගත්ත හැම කොටසක්ම මෙතන තමයි එන්නේ. ඉතින් මේ වගේ සමතුලිතතාවත් එක්ක ඕගලන්ට සමතුලිතතාවයක් කරන දැන් ඕගලන්ගේ ප්‍රැක්ටිකල් කෙමිස්ට්‍රි හරියේදී එන්නේ weak acid weak base මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්න ප්‍රධානම weak acid එක තමයි acetic acid. weak base එක තමයි ammonia. ඒක දෙන්න පුළුවන්. ඒකම ඉතින් අර ඕගලන්ට KSP හොයන තැන දැන් මම අද නම් ඒ කොටස KSP සම්බන්ධ කොටසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් KSP වල තියෙන්නේ මේකම තමයි. හරි අපි ඉස්සරහට යමු. හරි ඒතකොට ඉතින් මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ තව පොඩි පොඩි දේවල්. දැන් ඒකම ඔයගොල්ලෝ දන්නවා pH value එකනේ. pH කියන්නේ මොකක්ද කියලා මම හිතන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා. pH කියලා කියන්නේ ඍණ log 10 පාදයේ H+ සාන්ද්‍රණය. ඍණ log 10 to the power H+ concentration. ඉතින් ඒකම සෙල්සියස් 25 දී H+ and OH- concentration එක 1 into 10 to the power -14. ඒකත් මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒ හින්දා මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කොටසක්. මේකයි ගමන් නිකන් හිතන්න දැම්මේ. හරි. ඒකම ඔයගොල්ලන්ගේ level 3 වල පරණ වීඩියෝස් ඒ කියන්නේ මේ අනිත් වීඩියෝස් අතරම දාලා තියෙනවා මේ චින්තකස් මේ මගේ YouTube channel එකේ. ඒකම මේ Facebook page එකකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට subscribe කරලා හරි like කරලා හරි වීඩියෝස් බලන්නත් පුළුවන්. කොහොමත් අද වීඩියෝ එකත් හෙට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු අද පොඩ්ඩක් පරක් වුණා අපි මේ connection problem හින්දා. ඒක කොහොම හරි ඔයගොල්ලෝ කට්ටිය ඉන්නවා. ඒ හින්දා අපි වැඩ ඉස්සරහට කරගෙන යමු. හරි. මුලින්ම එහෙනම් මට කියන්න හරි මෙතන මෙහෙම කරමු අපි. හරි. මට මුලින්ම කියන්න ඉන්ඩිකේටර් එකක් කියන්නේ මොකක්ද කියලා. What is an indicator? සරල ඔයගලන්ගේ දෙන අයිඩියා එක. මොකද මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ මොකක්ද ඉන්ඩිකේටර් එකක් කියන්නේ කියලා. හරි. ඔව් ඇත්තටම ඉන්ඩිකේටර් එකක් කියලා කියන්නේ එයාගේ තියෙන මොකක් හරි අපි කියනවා අර. ඔව් දැන් අපිට කියන weak acid or weak base කියලා දාලා තියෙනවා. හරි එතකොට බලමු weak acid or weak base කියලා දාලා තියෙනවා. weak acid weak base කියලා තමයි ගොඩක් කට්ටිය දාලා තියෙන්නේ. ඊට පස්සේ used to find the color change to identify endpoint. used to හරි මෙහෙමයි. දැන් ඇත්තටම ඕගොල්ලෝ කියලා තියෙන answers ටිකත් එක්ක බැලුවහම මට ඇත්තටම හිතෙනවා ඕගොල්ලෝ ඇත්තටම එකක් තමයි ඉන්ඩිකේටර් කියන්නේ weak acid or weak base. ඒක හරි. හරි හැබැයි ඉන්ඩිකේටර් එකක් කියන්නේ ඉන්ඩිකේටර් එක තියෙනවා. දැන් ඇත්තටම ඉන්ඩිකේට් කියන වචනේම තියෙනවනේ යමක් ඉන්ඩිකේට් කරනවා කියන එක නේ යමක් පෙන්නනවා කියන එක. ඒ කියන්නේ යමක් නේද ඉන්ඩිකේට් කරනවා කියන එක. ඉතින් එතකොට හැම ඉන්ඩිකේටර් එකකම තියෙනවා ඔයගොල්ලෝ දන්නවා බේස් කලර් එකකුයි ඇසිඩ් කලර් එකකුයි. ඉතින් හැම ඉන්ඩිකේටර් එකකම තියෙනවා pH විචලන පරාසයක්. හරි pH විචලන පරාසයක්. හරි දැන් ඔයාලට තේරෙයි මම මේ ෆොටෝ එක පෙන්නුවාම මොකද්ද මේ කියන්නේ කියලා. pH විචලන පරාසය. දැන් මේ pH විචලන පරාසය කියන එක ඇත්තටම ලොකු pH රේන්ජ් එකක් නෙමෙයි පොඩි රේන්ජ් එකක්. ඒ රේන්ජ් එක තුල අපිට කලර් එක පැහැදිලිවම බලා ගන්න බෑ. දැන් උදාහරණයක් හිතමුකෝ අපි කලර් එක තියෙන නිලු රතුයි කියලා, නිලුයි රතුයි කියලා. ඉතින් නිල්ද රතුද කියලා අපිට හරියටම බලා ගන්න බෑ. නිල්ද රතුද කියලා හරියටම බලා ගන්න බෑ. මේ අර ශීඝ්‍ර විචලන pH පරාසය තුලදී. හරි
හරි දැන් ඇත්තටම ඕගලන්ට පේනවා ඇති මේක ගත්තාම මේගොල්ලන්ට පේනවා ඇති මේ 7 ආසන්නයි නේ නේ 7 වෙනි එක ආසන්නයේ ඕගලන්ට පේනවා ඇති දැන් ඇත්තටම මේ ගත්තොත් ලිට්මස් ඕගලන් දන්නවා ලිට්මස් තමයි ප්‍රධාන වශයෙන් ඇසිඩ් බේස් අඳුර ගන්න පාවිච්චි කරන එක. ඉතින් මෙතන පේනවා ඇති ඕගලන්ට මේ 7 ආසන්නයේ කලයක නිකන් දෙපැත්තටම තියෙන කල එකක් තියෙන්නේ 7 ආසන්නයේ. එතකොට ඒ කල එක අපිට හරියටම අඳුර ගන්න බෑ. ඉතින් 7 මේ ලිට්මස් ගත්තාම මෙන්න මේ රේන්ජ් එක උදාහරණයක් විදිහට ගත්තොත් තමයි 6යි 8යි 6යි එහෙම නැත්නම් 6.5යි 6.5 to 7.5 වගේ තමයි මේ අර pH විචලන පරාසය තියෙන්නේ. ඒ කියන්නේ මේ වර්ණ විපර්යාස පරාසය තියෙන අතර. වර්ණ විපර්යාස පරාසය තමයි හරි වචනේ. වර්ණ විපර්යාස පරාසය. එතකොට ඉන්ඩිකේටර්ස් වලට වර්ණ විපර්යාස පරාසයක් තියෙනවා. ඒකෙන් උඩ එයා එක පාටක් පෙන්වනවා යට තව පාටක් පෙන්වනවා. ඉතින් ඒක තමයි ඉන්ඩිකේටර් එකක් කියලා කියන්නේ. ඉන්ඩිකේටර් කියන්නේ මේ weak acid weak base තමයි. එතන ඉන්ඩිකේටර් එක තුළ මේ වගේ පරාසයක් තියෙනවා. ඊට උඩින් එක පාටක් පෙන්වනවා. ඊට යටින් තව පාටක් පෙන්වනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මෙතිල් ඔරෙන්ජ් ගත්තාම එයාගේ මේ හරිය තියෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා නේද? 4.5 to 5.5 වගේ තියෙන්නේ. එතකොට ඒකට අනුව එතන මෙතිල් ඔරෙන්ජ් අනුව ඔයගලන්ට පේනවා දැන් මේ 6. දැන් 6 කියලා කියන්නේ ඇත්තම ඔයගලන්ට පේනවා pH 7ට වඩා අඩුයි. ඒ කියන්නේ මේ හරිය පැහැදිලිවම ඇසිඩ්. ඒ වුණාට දැන් මෙතන කහ පාට හින්දා ඒ කියන්නේ මෙතන මේ මෙතිල් ඔරෙන්ජ්ට අනුව නම් 6 pH එකේ කියන එක එයා පෙන්වන්නේ බේස් කලය කියන්නේ. එයාගේ බේස් කලය. ඉතින් ඒකට ඔයගලන්ට පේනවා ඇති ඉන්ඩිකේටර්ස් කියන එක අපිට ඇසිඩ් බේස් වෙන් කරලා අඳුර ගන්න පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි අපි පොඩි කාලේ නම් අපි ඇසිඩ් මේ ලිට්මස් පාවිච්චි කරන ලිට්මස් කඩදාසි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඇත්තටම ලිට්මස් වල අර වර්ණ විපර්යාස pH පරාසය කියන එක තියෙන්නේ 7 ආසන්නයේ. ඒ හින්දා අපිට ගොඩක් හොඳ විදිහට කියන්න පුළුවන් මේ උඩ කර නිල් පාට පල්ලෙහා රතු පාට කියන එක. ඉතින් ඒක මෙතන විනෝත්තරින් ඔයගොල්ලෝ දන්න මේක. එයාගේ වර්ණ පරාස pH පරාසය 8.3 10. ඉතින් දල වශයෙන් ඔයගලන්ට කීපයක වගේ ඒ නම් මතක තියාගන්න වෙනවා. හරි නම් මතක තියාගන්න වෙනවා. ඒක මේ අනිවාර්යෙන් බලා ගන්න. මේ නම් කියන්නේ pH range එක ඒක කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. දල වශයෙන් phenolphthalein methyl range වගේ දේවල් මතක තියාගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ රූපෙත් එක ක්ලියර් ඇති කියලා ඉන්ඩිකේටර් එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක ක්ලියර්ද? ඒක ක්ලියර්ද? බලන්න chat එකට දාන්න ඒක ක්ලියර්ද කියලා. හරිනේ. හරි. ඔයගලගේ අර උස්සන්ගේ නත් ටික පාත් දැම්ම නම් හරි. හරි අපි එන ඉස්සරහට යනවා. හරි ඉතින් මේ තියෙන ඇත්තටම එක එක ඉන්ඩිකේටර්ස් ගොඩක් නේද? ඔයගලන්ට පේනවා ඉතින් කලින් ඉන්ඩිකේටර්ස් තියෙනවා, ලිට්මස් තියෙනවා, ෆිනොප්තරින් තියෙනවා නේද? ඉතින් ඒ වගේ ගොඩක් ඉතින් හැම එකම මතක තියාගන්න ඕනේ. එක්සෑම් එකේ මම හිතනවා ඔයගලන්ට මම ෆොටෝ එකක් දැම්මා මේ තියෙන්නේ. සමහර ඔයගලන්ගේ පොතේ මේ ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් කලර්ස් ඇසිඩ් බේස් කලර් එකයි මේකයි රෆ්ලි ඉතින් ඔයගලන්ට මතක තියාගන්න ඕනේ. මතක තිබ්බොත් හොඳයි. ඇත්තටම සාමාන්‍ය ෆිනොප්තරින් එහෙම අනිවාර්යෙන් දැනගන්න ඕනේ. දැනගත්තාම ලේසියි ඔයගලන්ට ගණන් උනත් පේපර් එකේ උනත් වැඩ ටික කරන්න. හරි. ඉතින් මෙතන pH එක බලන්න මම ප්‍රශ්න දාලා තිනවා pH එක බලන්න pH එක බලා ගන්න හැම එකටම ප්‍රශ්නේ මොකද්ද මේ අහන්නේ බලමු මම අහලා තියෙනවා අයියෝ pH එක බලා ගන්න හැම එකටම එක ඉන්ඩිකේටර් එකක් ගන්න බෑ pH එක බලා ගන්න ඔව් හරියටම ඉතින් pH එක ඔව් ඒ කියන්නේ pH එක දැන් හිතමු දැන් ඔයගොල්ලෝ නිල් පාට ලිට්මස් එක ගත්තොත් නිල් රතු වෙනවා අපිට pH හැබැයි 10ද 9ද කියලා කියන්න බෑ ඉතින් ඕගොල්ලෝ ඉන්නේ බේසික් ප්‍රින්සිපල් කෙමිස්ට්‍රි වල නේ ලෙවල් 3 වල නේ ඉතින් ලෙවල් 4 වලට අහම මොකද වෙන්නේ මේව හරියට හරි නැති හින්දා මේ මෙතන මෙහෙම නැති. ඒ කියන්නේ මේක ඉන්ඩස්ට්‍රියල් මේ ට්‍රිගනොමෙට්‍රි මේ ඔයගොල්ලෝ අනුමාපනයක් කරලා ගන්න එකේ වැරදි ගොඩක් තියෙනවා. වැරදි ගොඩක් තියෙනවා ඉතින්. අපිට හොඳ උත්තරයක් එනවා තමයි. හැබැයි ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා. ඇත්තටම කෙලිම pH මීටරයක් දාලා අපිට බලන්න පුළුවන් නේද? pH මීටරයක් සොලියුෂන් එකට දාලා අපිට බලන්න පුළුවන් මෙයාගේ pH එකේ කීයද කියලා. ඉතින් ඒව අපි කන්සෙප්ට් වලදී ප්‍රැක්ටිකල් වලදී ඔයගොල්ලෝ level 4 ප්‍රැක්ටිකල් වලදී නැත්නම් මේකේ ප්‍රැක්ටිකල් 2 එක කියලා කිව්වොත් ඒකේ උගන්වන්නේ ඒවා තමයි. pH මීටරයක් දාලා බලන්න පුළුවන්. දැන් සමහර pH කඩදාසිය නම් තියෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා පාට කීපයක්ම තියෙනවා. ඉතින් ඊටත් වඩා pH මීටරයක් pH මීටරයට දාලා මීටරේ දාලා බලන එක තමයි අනිත් හොඳම විදිය. ඒතර කෙලින්ම පෙන්නනවා. ඉතින් මෙතන මම සරලව ඔන්න පෙන්නලා තියෙනවා. ස්ට්‍රොං බේස් එකක් ඇත්තටම
නම් වැරදි. කියන මේක දැක්කන මේක ඉන්ටෙන් ගත්තකොට මේක වැරදි. මොකද ප්‍රධාන වැරද්ද තමයි මෙතන මේ නේද? ඔයගොල්ලන්ට පේන්න ඇති මේ වැරද්ද. මේ මොකද මේක මෙන්න මෙතන ඩබල් ලයින් එකක් වෙන්න විදිහක් නැහැ. ඒක වැරදි. නේ මේක අනිවාර්යෙන් සිංගල් ලයින් එක. හරි සිංගල් ලයින් එක මොකද ස්ට්‍රෝං බේස් කියන්නේ පැහැදිලිවම කම්ප්ලීට්ලිම මේ අයනයිස්ඩ් වෙනවා. අයනයිස්ඩ් වෙනවා වීක් ඇසිඩ් එකක් වුණා. හරි ඉතින් වීක් ඇසිඩ් වීක් බේස් එකක් ඇමෝනියා කියන්නේ. මේ කියන්නේ සෑහෙන්න දෙනවා වගේ. මේ නේද? මේක නේද? NH3 වෙන්න ඕනේ. හරි NH3 වෙන්න ඕනේ. ඉතින් NH3 වුණාම ඇමෝනියම් and හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට පස්සේ ඉතින් ඕගොල්ලෝ දන්නවා. දැන් මෙතන ඇත්තටම ඔයගොල්ලෝ මතක තියෙන්නේ Kc තමයි මේ දෙකේ කන්සන්ට්‍රේෂන් බෙදීම මේ දෙකේ කන්සන්ට්‍රේෂන්. හැබැයි H2 වල කන්සන්ට්‍රේෂන් කොන්ස්ටන්ට් හින්දා අනිත් පැත්තට ගියාම Kc වරක් H2 වල කන්සන්ට්‍රේෂන් තමයි Kb වෙන්නේ. ඉතින් ඒකට තමයි මේ සමතුලිතතාවය එන්නේ. ඉතින් POH ඉතින් නේද pH කියන්නේ -log H plus concentration POH කියන්නේ -log OH minus concentration. ඉතින් ඒතර pH 14න් අඩු කරලා ගන්නවා. ඉතින් මේ 14 කියන කතාව ඇත්තටම තියෙන්නේ සෙල්සියස් අංශක 25. 25 සෙල්සියස් උත් එක්ක. ඉතින් ඒ හින්දා ඒකත් මතක තියාගන්න කියලා කියනවා. ඒ ටික මම හිතන්නේ ක්ලියර් ඇති. හරි. එතකොට ඔන්න නේද strong acid weak acid strong acid කිව්ව එතකොට ඔයාලට පේනවා fully dissolve වෙනවා. aqueous medium එකේ fully dissolve වෙනවා. strong base එහෙම වෙන්නේ නැහැ. ඒක මම කියන්නේ පැහැදිලි ඇති ඔයගලන්ට. එතකොට අර equilibrium එකේ ඉන්නේ weak acid and weak base වලට. හරි. ඔන්න දැන් තමයි ඇත්තටම වැදගත්ම කොටස තියෙන්නේ. මට මේක තමයි ඔයගලන්ට එක්සෑම් එකේ කොහොමද ඔයගලන්ගෙන් අහනවා එක එක මේ ප්‍රස්තාර අඳින්න පුළුවන් වෙන්න කියලා. දැන් මුලින්ම ඇත්තටම ප්‍රස්තාර අඳින්න කලින් පොඩ්ඩක් බලමු. ඇත්තටම දැන් ඔය මේ ඔයගලන් කියනවනේ එක්සෑම් එකේදී weak acid weak base ප්‍රස්තාර අඳලා පෙන්නන්න. එහෙම නැත්නම් strong base එකයි weak acid එකයි ඇඳලා පෙන්නන්න. weak acid weak base මේ මෙතන දැන් acid base නේ. ඉතින් ඒ ප්‍රස්තාර පොඩ්ඩක් පැටලලා ඉන්න කට්ටිය කවුද ඉන්නේ? ප්‍රස්තාර ටික ඇඳ ගන්න බෑ. එහෙම නැත්නම් ප්‍රස්තාර ටික ක්ලියර් හරියට වඳින්න පුළුවන්. පොඩ්ඩක් chat එකට දාන්න බලන්න ඒ ටික නේද? ප්‍රස්තාර ටික අඳින්න පුළුවන් නම් yes කියලා දාන්න, no නම් no කියලා දාන්න. හරි. මොකද අනිවාර්යෙන් එක්සෑම් එකේ කොහොමද ප්‍රස්තාරයක් අඳින්න එනවනේ. ගොඩක් වෙලාවට ප්‍රස්තාර අඳින්න ඇවිල්ලා තියෙනවා. හැම අවුරුද්දෙම වගේ. ඔව්. කට්ටිය no කියලා දානවා. දැන් නැති ඇත්තටම ප්‍රස්තාරයක් අඳගන්න අඳින්න අමාරුයි. හරි. එහෙනම් මුලින්ම හරි ඔයගොල්ලෝ කවුරුත් නේ දන්නේ නැති සෙට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. වැඩේට කමන්නේ. හරි. හරි. මුලින්ම මෙහෙමයි. ස්ක්‍රීන් එකේ භාගයයි පේන්නේ කියලා තියෙනවා. ස්ක්‍රීන් එකේ භාගයයි කියන්නේ දැන් මම රවුන්ඩ් කරපු එක පේනවද? මම රවුන්ඩ් කරපු එක පේනවද? ඔය රවුන්ඩ් කරපු අනිත් එක මම වැහුවා රවුන්ඩ් කරපු එක විතරයි පේන්නේ. මොකද්ද භාගයයි පේන්නේ කියලා කියන්නේ? හරි ඉන්න දැන් ෆුල් ස්ක්‍රීන් පේනවද ඔයගලන්ට? කවුද තිසරි හංසිකා තමයි කියන්නේ.
ඔව් මත් හිතන්නේ ප්‍රශ්නයක් නෑ හැමෝටම පේන්න ඕනේ ෆුල් ස්ක්‍රීන් එක. මොකද එතන කනෙක්ෂන් ප්‍රොබ්ලම් මනම් කීපයක්ම තිබ්බනේ මේ ප්‍රශ්න ගොඩක් තිබ්බ අවස්ථාවක් ඒ හින්දා හරි. දැන් ඔන්න මම සේරම දැන් ඔයගොල්ලන්ට එක ප්‍රස්තාරය නේද පේන්නේ. පොඩ්ඩක් දාන්න 1 කියලා දාන්න බෑ එක ප්‍රස්තාරයක් විතර නම් පේන්නේ. මම හිතන්නේ එකයි පේන්නේ ඔයගොල්ලෝ. හරි 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 අපි ඉස්සරහට යමු. හරි. එතකොට මෙහෙමයි. දැන් strong acid strong base වුණාම අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් strong දැන් හරි. ඔන්න දැන් මෙහෙම කියනවා. දැන් මේ ප්‍රස්තාරය මට කියන්න මේ අපිට ඕනෙම අනුමාව දැන් ඇසිඩ් බේස් ප්‍රස්තාරයක් දිහා බලලා කියන්න පුළුවන් කෙලින්ම හරි ප්‍රස්තාරයක් දිහා බලලා කියන්න පුළුවන් මේ ප්‍රස්තාරේ ෆ්ලාස්කයේ තිබ්බේ කවුද කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි අනුමාපනයක් කරලාද නේද? ෆ්ලාස්ක් එකක් ගන්නවා එතන නේද? පියුරෙට් එක ගන්නවා. එහෙම තියෙනවා. ඉතින් එතකොට මේ අපිට ප්‍රස්තාරය දිහා බලලා කියන්න පුළුවන් ෆ්ලාස්කයේ තිබ්බේ කවුද? පියුරෙට් එකේ තිබ්බේ කවුද කියලා. දැන් මට කියන්න මේ දීලා තියෙන එකේ මේ දීලා තියෙන ප්‍රස්තාරයට අදාළව ෆ්ලාස්ක් එකේ තිබ්බේ කවුද? ඇසිඩ් එකද බේස් එකද? ෆ්ලාස්ක් එකේ තිබ්බේ කවුද? ඇසිඩ් එකද බේස් එකද? මොකද ඕගලන්ට පේනවා හැම වෙලේම අපි ඉන්ඩිකේටර් එක දාන්නේ ෆ්ලාස්ක් එකට නෙනේ. අනිවාර්යෙන් අපි ඉන්ඩිකේටර් එක දාන්නේ ෆ්ලාස්ක් එකට. මම හිතන්නේ ඒගොල්ලන්ට පැහැදිලිවම ක්ලියර් වෙන්න ඕනේ. අපි ඉන්ඩිකේටර් එක දාන්නේ ෆ්ලාස්ක් එකට. මොකද ඉන්ඩිකේටර් එක ෆ්ලාස්ක් එකට දැම්මම ඉන්ඩිකේටර් එකට ෆ්ලාස්ක් එක දාලා දෙනවා. එතකොට තමයි ටික ටික බියුරෙට් එකෙන් අනිත් එක නැවැට හිතමුකෝ. ෆ්ලාස්ක් එකේ ඇසිඩ් එක තිබ්බනම් ෆ්ලාස්ක් එකේ ඇසිඩ් එක තිබ්බනම් බියුරෙට් එකෙන් බේස් එක වැටෙද්දි ටික ටික pH එක වෙනස් වෙන්නේ ෆ්ලාස්ක් එකේ. ඒක ඔයගලන්ට පේනවා මේ ප්‍රස්තාරේ ආරම්භ වෙද්දි pH එකේ තියෙන නේද? වැඩි අගයක්. නැත්තම් බේස් ලෙවල් එකේ තමයි තියෙන්නේ. හතර වඩා වැඩි. ඉතින් එතනින් පටන් ගන්න තමයි ටික ටික අඩු වෙන්නේ. එහෙනම් හොඳටම පැහැදිලි. ෆ්ලාස්ක් එකේ ඇත්තම මේ pH වක්‍රය එන්නේ ෆ්ලාස්ක් එකේ සිදුවන වෙනසට. ෆ්ලාස්ක් එකේ සිදුවන pH වෙනසට තමයි මේ ප්‍රස්තාරය එන්නේ. ඒතර පැහැදිලිවම මෙතනින් පටන් ගත්තා කියන්නේ ප්‍රස්තාරය. ෆ්ලාස්ක් එකේ ඉනිෂියල් තිබිලා තියෙන්නේ බේස් එක. පස්සේ තමයි ටික ටික ඒක අයින් වෙලා ඇසිඩ් එක වෙලා තියෙන්නේ. ඉතින් ඕනෑම අම්ල භෂ්ම ප්‍රස්තාරයක මෙන්න මේ වගේ හරි අපි කියනවා අපි සිංහලෙන් නම් කියනවා ශීඝ්‍ර විචලන පරාසය කියලා. ඒ කියන්නේ pH ගේ ෂණික වලට බෙහෙද්දි ටික ටික මේක ආව. දැන් මේ එද්දි මේ පැත්තේ තමයි තියෙන්නේ වොලියුම් එක නේ. ඒ කියන්නේ බියුරෙට් එකෙන් දාන පාඨාංකය දාන ගන්න ශීඝ්‍ර වෙලා මෙතනින් පස්සේ ෂණිකව pH එක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ ෂණික pH විචලන පරාසයක් මේ අනුම ඇසිඩ් බේස් ටයිට්‍රේෂන්ස් වල තියෙනවා. ඒක නැත්තේ වීක් ඇසිඩ් වීක් බේස් වල විතරයි. ඉතින් ඒ හින්දා ඇත්තටම එක්සෑම් එකේ කොහොමත් ඔයගලන්ට මේ මට කොහොමත්ම කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් එක්සෑම් එකේ වීක් ඇසිඩ් වීක් බේස් ටයිට්‍රේෂන්ස් දෙන්නේ නැහැ. දෙන්නේ එක්ක ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් එහෙම නැත්නම් ස්ට්‍රෝං ඇසිඩ් වීක් බේස් එහෙම නැත්නම් ඒ කියන්නේ පැත්තනේ ස්ට්‍රෝං බේස් වීක් ඇසිඩ් ඒ ටික තමයි දෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. එතකොට දැන් මේක ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් එකක් නම් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ තමයි දැන් අර ශීඝ්‍ර විචලන පරාසය. ඒ පරාසයේ මැද අගය තමයි අපි කියන්නේ මොකද්ද? මොකද්ද ඒකේ මැද අගයට කියන්නේ? ඉක්වලන්ස් පොයින්ට් එක. ඔයගොල්ලෝ අහලා ඉක්වලන්ස් පොයින්ට් එක නැත්නම් අපි කිව්වොත් එimhe සමකතා ලක්ෂය කියලා කියන්නේ මැද අගය. ඇත්තටම සමකතා ලක්ෂයේදී තමයි මේ අනුමාපනය අවසන් වෙන්නේ. ඒ අපිට ඇත්තටම අන්තල මේ අපේ ටයිට්‍රේෂන් එකෙන් අපිට මේ ලක්ෂය හොයාගන්න බෑ. ඇත්තටම අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලක්ෂය. ඉතින් අපි ඒකට තමයි කියන්නේ end point එක කියලා. හරි end point එක කියලා කියන්නේ ඒකට. ඒක තමයි අපිට මොකද අපිට පේන්නේ. එතකොට අපි ඕගොල්ලෝ දන්නවා අපි ඉන්ඩිකේටර්ස් වල දැන් ඔයගලන්ට පේනවා ඉන්ඩිකේටර්ස් වල වංශ වල පෙන්වනවා ඔයගලන්ට ලස්සනටම තියෙනවා pH විචලන පරාසයක්. ඒ පරාසයට උඩින් එක වර්ණයක් යටින් තව වර්ණයක් පෙන්වනවා. ඉතින් එතකොට අපි හොඳ ඉන්ඩිකේටර් එකක් නම් අපිට මොකක් හරි අනුමාපනයක් හරියට බලා ගන්න ඕන අනුමාපනයක අන්ත ලක්ෂය අපි ගන්න ඕනේ මෙන්න මේ ශීඝ්‍ර විචලන pH පරාසය තුල වර්ණ විපර්යාස pH පරාසයේ තිබෙන දර්ශක. පැහැදිලිද? මම ආයෙත් ඒක කිව්වොත් එහෙම අපි හොඳ දර්ශකයක් පාවිච්චි කරන ඕනේ අනුමාපනයක අන්ත ලක්ෂය දැනගන්න. අපි අනුමාපනයේ ශීඝ්‍ර විචලන pH පරාසය තුල තිබෙන
සීග්‍රෝචන pH පරාසය තුල වර්ණ විපර්යාස pH පරාසය තියෙන දර්ශකයක් තමයි ගන්න ඕනේ. එතකොට ඔයගලන්ට පේනවා ආරම්භයේ මෙතන දැන් ආරම්භයේ ෆ්ලාස්ක් වල අපි ඉන්ඩිකේටර් එක දාලා තිබ්බහම දර්ශකය දාලා තිබ්බහම මේ පාට තමයි පෙන්වන්න ගන්නේ. මොකද මෙයාගෙන් උඩ පාට. උඩ පාට. උඩ පාට. හැබැයි වර්ණ විපර්යාස ෂණිකව pH එකේ ඩ්‍රොප් වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙතනින් පල්ලෙහාට වැටිච්ච ගමන් පාට වෙනස් වෙනවා. ඉතින් අපිට අද හරියටම ගන්න පුළුවන්. ඉතින් ඒක පැහැදිලිද? ඒ කොටස පැහැදිලිද? බලන්න ක්ලියර් නම් ක්ලියර් කියලා කියන්න පොඩ්ඩක්. අපහැදිලි නම් මම ප්‍රශ්න කරනවා අහන්න. හරි. එතකොට මෙහෙමයි. ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මෙන්න මේක. strong acid strong base. එහෙම නැත්නම් ප්‍රබල අම්ල ප්‍රබල භස්ම අනුමාපනයක් නම් සමකතා ලක්ෂ්‍ය එන්න ඕනේ 7. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ ප්‍රබල අම්ල ප්‍රබල භස්ම අනුමාපනයකට වක්‍රය ඇඳනම් මේ වක්‍රයේ 7ට තමයි මේ සීග්‍රෝචන පරාසය මැදගේ එන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ මතක තියාගන්නම ඕනේ. මම හිතනවා ක්ලියර් ඇති කියලා මම මේ කිව්ව කොටස ඕගොල්ලන්ට. හරි 7 වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම මතක තියෙන 7 වෙන්න ඕනේ. හරි. හරි එහෙනම් මට පොඩ්ඩක් ඊට කලින් මම පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න. හරි. ඕගොල්ලෝ තනියෙන් try එකක් දෙන්න මෙන්න මේක. තනියෙන් try එකක් දෙන්න දැන් මේ ප්‍රස්තාරයේ තියෙන්නේ ෆ්ලාස්ක් එකේ බේස් එක. හරි ඔයගොල්ලෝ try එකක් දෙන්න ෆ්ලාස්ක් එකේ ඇසිඩ් එක තිබ්බනම් මේ ප්‍රස්තාරය කියන්නේ ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් එකක්. ඉතින් ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් එකට හොඳම උදාහරණයක් තමයි මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl. ඉතින් ඕගොල්ලෝ නිකන් හිතන්න මේක අනිත් පැත්තට වුණා නම් ඒ කියන්නේ ෆ්ලාස්ක් එකේ තිබ්බ ඇසිඩ් එක වුණා නම් මේ ප්‍රස්තාරය කොහොමද එන්නේ? try එකක් දෙන්න. තප්පර 30ක් විතර දෙන්න try එකක් දෙන්න අදින්න. දැන් මේ තියෙන්නේ හරි. ඔව් ඇඳලා ඉවරලා done කියලා දාන්න. පස්සේ බලමු. මේ මම ආන්සර් එක ෂෙයා කරන්න දෙන්නේ නැහැ. මම ඇඳලා පෙන්නනවා. හරි. එතකොට කොහොමද එන්නේ? මේ විදිහට මෙන්න වක්‍ර දෙක එනවා. ප්‍රස්ථාරයෙන් පල්ලෙහායින් පටන් ගන්න මෙහෙම ගිහිල්ලා. හැබැයි පැහැදිලිව මතක තියාගන්න ඕනේ මේ හරිය අනිවාර්යෙන් 7ට සෙට් වෙන්න තමයි එන්නේ. මොකද ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් නම් ඒක 7 වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එහෙනම් අපි ඉස්සරහට යනවා. එතකොට ඊළඟ එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. අපි ගමු හැබැයි කියන එක. හරි. මේ තියෙන්නේ මොකද්ද? ස්ට්‍රෝං ඇසිඩ් වීක් බේස් එකක්. හරි. එතකොට ස්ට්‍රෝං ඇසිඩ් ඔයගොල්ලන්ට පේනවාද ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං මේ වීක් බේස් එකේ දැන් මේ හරිය තමයි සීග්‍රෝචන pH පරාසය තියෙන්නේ. ඉතින් එතකොට දලවශම වලට පේනවා ඇති 7ට පල්ලෙහායින්. ඒ කියන්නේ ඒක කෙටි ක්‍රමයක් විදිහට ඔයගොල්ලෝ ස්ටාර්ටින් පොයින්ට් එක 0 වෙන්න ඕනද? නැහැ. ඇත්තටම ස්ටාර්ටින් පොයින්ට් එක 0 වෙන්න ඕනේ නැහැ. ස්ටාර්ටින් පොයින්ට් එක 0 කියලා කියන්නේ එතන නේද? ඒකත් දැන් ගොඩක් වෙලට අපි ගත්තොත් pH අගේ එක නම් එහෙනම් දැන් pH අගයත් එක වෙනස් වෙනවා ඉතින් ඒක. හරි. pH අගයත් එක වෙනස් වෙනවා. pH අගයත් එක වෙනස් වෙනවා. කොහොමද නේද? එක ඒ කියන්නේ pH අගය කැල්කියුලේට් කළාම එන ගාන තමයි මෙතන දාන්න ඕනේ. ඒතකොට බින්දුවෙන් පටන් ගන්නවා කියලා මොකද pH අගයනේ මෙතන තියෙන්නේ. ඒ හින්දා. හරි. එතකොට හොඳට මතක තියාගන්න ස්ට්‍රෝං ඇසිඩ් වීක් බේස් එක නම් සරලව මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ
ස්ට්‍රෝං ඇසිඩ් පැත්තේ තමයි ස්ට්‍රෝං එක කියන්නේ කෙටි ක්‍රමයක් විදිහට මතක තියාගන්න පුළුවන්. ඇත්තටම ස්ට්‍රෝං ඇසිඩ් පැත්තේ තමයි ඉක්වලන්ස් පොයින්ට් එක එන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් 4.5 වගේ. ඔයගොල්ලෝ ප්‍රස්ථාරය ඇඳුත් එහෙම ස්ට්‍රෝං ඇසිඩ් වීක් බේස් එකට ඒ හරිය එන්න තමයි අඳින්න ඕනේ. ඉතින් ඇත්තටම මේකට හේතුව තමයි කන්ජුගේට් මේ වීක් බේස් එකේ තියෙන කන්ජුගේට් ඇසිඩ් එක ජලයත් එක්ක රියැක්ට් කරලා H+ නිදහස් කරන එක තමයි මේකේ ඇත්ත හේතුව. දැන් ඇත්තටම මට දැන් ඇත්ත හේතුව මේකයි කියලා දැන් පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. සියලුම සාකච්ඡා කරන්න ඕනේ හින්දා ඇත්තටම හරි හේතුව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ සරල ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් ස්ට්‍රෝං ඇසිඩ් වීක් බේස් එකක් ගත්තොත් ඇසිඩ් මොකද දැන් ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් ගත්තොත් 7 සාමාන්‍යයෙන් 4 නේ. අනුමාපනයක් වුණා අන්තලක්ෂය ආවා කියලා කියන්නේ සරලව අපි කිව්වොත් උදාසීන වුණා. එතකොට පේනවා ස්ට්‍රෝං ඇසිඩ් වීක් බේස් එක ඒ උදාසීන බව කියන එක අයින් වෙලා මේක මේ ඇසිඩ් පැත්තට ඇවිල්ලා. ඇත්තට මේ ඇසිඩ් පැත්තට එන්නේ මේ වීක් බේස් එකේ කන්ජුගේට් ඇසිඩ් එකේ එක ජලයත් එක්ක රියැක්ට් වුණාම වෙන රියැක්ෂන් එකකින් හින්දා හැදෙන H+ වලින්. ඒක මම හිතනවා ඒ ටික එහෙම කිව්වම ඇති වෙයි ඔයගලන්ට. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක බලන්න දල වශයෙන් මේක මතක තියාගන්න. ඔයගලන්ට මේ ප්‍රශ්නේ හරියට තේරුම් නැත්නම් පස්සේ මෙසේජ් එකක් කරලා දාලා අහන්න. එතකොට ඔයගොල්ලෝ ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් වල ඉක්වලන්ස් පොයින්ට් එක 7 මේකේ රෆ්ලි 4.5 වගේ තමයි එන්නේ. දැන් තියෙනවා මෙතෙන්ද ඉතින් weak acid strong base. ඉතින් ඔයගොල්ලන්ට එතන පේනවා ඇති පරාසය ගත්තාම දල වශයෙන් මිඩල් පොයින්ට් එක තියෙන්නේ නේද 8.5 වගේ ආසන්න. ඒ කියන්නේ ඉක්වලන්ස් පොයින්ට් එක ඒ වගේ වෙනවා. ඉතින් එතන මතක ගන්න පුළුවන් strong acid base එක තිබ්බනම් weak acid එකක් එක්ක අර strong base පැත්තේ තමයි ඒ කියන්නේ 8.5 මේ වගේ තමයි ඉක්වලන්ස් පොයින්ට් එක. එතකොට ඔයගොල්ලෝ මේ වගේ තමයි ප්‍රස්ථාරය අඳින්න ඕනේ. හරි. ඒතර ඒකේ එතනත් භාෂ්මික පැත්තකට යන්න හේතුව තමයි weak acid එකේ conjugate base එක ජලයත් එක්ක රියැක්ට් වෙලා OH- අයන නිදහස් කරනවා. ඒ හින්දා තමයි pH එකේ මෙහෙම වැඩි වෙන්නේ. හැබැයි ඔයගලන්ට පේනවා ඒක වැඩි වුණාට ලොකු වැඩිවීමක් වෙන්නේ නැහැ. සමහර 8.5 වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ තුන අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එක්සෑම් ගොඩකමම දැක්ක මේ ප්‍රශ්න අනිවාර්යෙන් අහලා තියෙනවා. ඒ ටික ක්ලියර්ද? ඒතර ඔයගලන්ට මේ ප්‍රස්තාර ටික අඳින්න පුළුවන්ද? මොකද weak acid weak base අඳින්න එන්නේ නැහැ. නැහැ මොකද එතනතර මම පේනවා තියෙන්නේ දෙකම වීක් හින්දා කොහොමද දෙකම පටන් ගන්න පොඩි ප්‍රමාණයකින්. ඉතින් අර හරියට අපිට ඒකට හේතුව තමයි හරි මේ ලයින් එකක් අපිට ඒ කියන්නේ ශීඝ්‍ර විචලන pH පරාසයක් හොයාගන්න බැරි එක. ඒ තුන පැහැදිලිද? ඒ තුන අඳින්න පුළුවන්ද? මොන හරි ඩවුට් එකක් තියෙනවනම් chat එකට දාන්න. කියන්නේ අනිවාර්යයෙන් මොකද ඒක අඳින්න කොහොමද? එක්සෑම් එක ඇවිල්ලා තියෙනවා. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. හරි. ඉතින් මේ තව පොඩ්ඩක් ඔන්න විස්තරය පැහැදිලි කරලා දෙනවා. මට එහෙනම් කල්පනා කරලා කියන්න මේ ප්‍රස්තාරේ මොකද්ද මොන ඇසිඩ් බේස් රියැක්ෂන් එකක්ද මේක? chat එකට දාන්න මොන ඇසිඩ් බේස් එකක්ද මේක? ස්ට්‍රෝං කියලා කියන්නේ දෙකම ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස් එකතරම මේක නේද? එතන දැන් ගහලා තියෙනවා නේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NH3 කියන ගහලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝ ඒකෙන් නෙමෙයි බලන්නේ කෙලින්ම ඉක්වලන්ස් පොයින්ට් එක පේනවා ඇති 7 ආසන්නයේ තියෙන. ඉතින් ඉක්වලන්ස් පොයින්ට් එක 7 ආසන්නයේ තියෙනවා කියන්නේ පැහැදිලිවම නේද? ඉක්වලන්ස් පොයින්ට් එක 7 ආසන්නයේ තියෙනවා කියන්නේ ස්ට්‍රෝං ඇසිඩ් ස්ට්‍රෝං බේස්. මට කියන්නේ ෆ්ලාස්ක් එකේ තිබ්බේ මොනවද? ෆ්ලාස්ක් එකේ තිබ්බේ මොනවද? ඇසිඩ් එකනේ. පැහැදිලිම ඇසිඩ් එක.
කවුරු දාලා තියෙන chat එකට connection problem එකක් තියෙනවා. ඒ හින්දා save කරනවා කියලා කොහොමත් ඔව් YouTube එකට දානවා. YouTube එකටත් දානවා. link එක මම share කරන්නම්. හරි acid එක තමයි තියෙන්නේ හරියට. එතකොට මම දැන් ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කියන්නේ ඇසිඩ් බේස් පාසෙවස් ආව ප්‍රශ්නයක් හදමුද පොඩි වෙලාවක් අරගෙන විනාඩි 10ක් විතර මම දෙන්නම් මම ප්‍රශ්නේ පෙන්නන්නම් මොකද දැන් කොහොමද රැත් වෙලා තියෙන්නේ කොහොමද අපි රැ තමයි පටන් ගත්තේ මේක ඒ වුණාට මම කැමතියි ඕගොල්ලන්ට වෙලා පොඩි විනාඩි 10ක් විතර දීලා මම ප්‍රශ්නේ පෙන්නන්නම් එහෙම කරමුද කැමතිද ඒ වැඩේට මොකද මේ ප්‍රශ්න පොඩ්ඩක් කළොත් මට හිතෙනවා හොඳයි කියලා ඇසිඩ් බේස් ප්‍රශ්නයක් විනාඩි 10ක් විතර දෙන්නම් try කරන්න හරි හරි මම හිතනවා ප්‍රශ්නේ පේනවා ඇති කියලා හරි විනාඩි 10ක් විතර දෙන්නම් මේ ඔව් ඇත්තටම ඊයේ එක අහලා තියෙනවා මේක ඇත්තටම ඔයගොල්ලෝ බය වෙන්න එපා මේක මේ ඊයේ එක ඇත්තටම ටිකක් පරණ ප්‍රශ්නයක් පරණ අවුරුද්දක ප්‍රශ්නයක් 2009 10 අවුරුද්දේ ප්‍රශ්නයක් ඉතින් ප්‍රශ්නයක් නෑ මොකද මේක ඔයගොල්ලෝ කෝස් කෝඩ් එක ඇත්තටම මේ කෝස් කෝඩ් එකත් මේ හරි කාලේ පරණයි සමහර මම දැන් අවුරුදු දෙකකට පරණයි ප්‍රශ්නයක් නෑ මේ ප්‍රශ්නේ තාමත් ඒ විදිහට විදිහට ගොඩක් ඔයගොල්ලෝ ළඟ ළඟ ප්‍රශ්න කරපු හින්දා මම කල්පනා කළා මේක හොඳ ප්‍රශ්නයක් ඒ හින්දා අපි පොඩි try එකක් දෙමු හරි විනාඩි 10ක් විතර දෙන්නම්
දැන් පොඩ්ඩක් මම ප්‍රශ්නේ කියවුවොත් එහෙම පොඩ්ඩක් කියවුවොත් student was නේද interested in determining the concentration of weak base ZOH using tiometry strong acid H2A. H2A කිව්වම මේ H දෙකම එතකොට අනිවාර්යෙන් H+ දෙකක් නිදහස් වෙනවා which is primary standard available in laboratory. එහෙනම් හොඳට පැහැදිලි primary standard එකක් තමයි H2A කියන්නේ. එහෙනම් එයාගේ concentration එක වෙනස් වෙන්නේ අපිට අනිත් එක්කෙනා නේද මෙයාගේ concentration එක හොයන ගොඩක් වෙලාවට ඉතින් අපි tiometry වලින් කරන්නේ known concentration එකක් හොයන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි known concentration එකක් හොයද්දී මේක නිකන් ඔයගොල්ලෝ ප්‍රශ්නේ ගන්න හදනවත් එක්කම අහගන්න. දැන් සාමාන්‍යයෙන් අපි බියුරෙට් එකට දාන්නේ මොකද්ද? දැන් ගොඩක් අය දෙන ප්‍රශ්නයක් තමයි බියුරෙට් එකට දාන්නේ මොකද්ද? ඇසිඩ් එකද බේස් එකද එහෙම නැත්නම් ෆ්ලාස්ක් එකට දාන්නේ මොකද්ද? මම පොදුවේ අහුවොත් එහෙම මොකද්ද අපි ඔන්න මම අහන ප්‍රශ්නේ තමයි මොකද්ද? දැන් ඇසිඩ් බේස් දෙකෙන් ෆ්ලාස්ක් එකට දාන්නේ මොකද්ද? හරි ෆ්ලාස්ක් එකට මම අහනවා ඇසිඩ් බේස් වලින් හැමෝම දැනගන්න ප්‍රශ්නේ දැන් හරි ඇසිඩ් බේස් වලින් ෆ්ලාස්ක් එකට දාන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ කියනවා බේස් එක කියලා කියනවා දෙන්නෙක් කියලා කියන බේස් එක තුන් දෙනයි ඇසිඩ් බේස් දෙකෙන් ෆ්ලාස්ක් එකට දාන්නේ මොකද්ද? එහෙනම් ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කියන්නේ බියුරෙට් එකට තමයි unknown concentration එක කියලා අපි දාලා තියෙනවා. කට්ටිය කියනවා එක එකව බලමු මොකද උත්තරේ කියලා. ඉතින් මෙහෙමයි. අපි අනුමාපනයක් කරද්දී ඉස්සර නම් දැන් මම ඇත්තට දැන් මේ ප්‍රශ්නේ තිබ්බේ මම ඇත්තටම අද සර්ටත් කතා කළා සර්ට් එකත් කතා කරලා තමයි ආන්සර් එක දෙන්න ඕනේ කියන්නේ. ඉතින් ඇත්තටම අපි ස්පෙෂල් එකෙත් අපි ප්‍රැක්ටිකල් සෑහෙන්න කරලා ඒකට කොහොමවත් ඔක මාර්ක් කර අපි කරා. ඕගලන්ට ඇත්තටම ලෙවල් 4 ලදී මම හිතන්නේ සමහර ලෙවල් 3 වලදී ඕගොල්ලෝ එහෙම ඔය known concentration මේ unknown concentration වලින් වෙන වෙනස්කම් එක බලන්න ඇති. ඉතින් මෙන්න මෙච්චරයි කතාව. ඔගේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මෙන්න මේ පොයින්ට් එක විතරයි. සාමාන්‍යයෙන් අපි ඉස්සර හරි සාමාන්‍යයෙන් ටික කාලෙට කලින් අපි බේස් එක තමයි ෆ්ලාස්ක් එකට දැම්මේ. බේස් එක තමයි ෆ්ලාස්ක් එකට දැම්මේ. ඒකට හේතුව මොකද්ද? බේස් එක අපි බියුරෙට් එකට දැම්මහම ඒක විකාදනය වෙන්න පුළුවන්. මොකද බියුරෙට් එක ඔයගොල්ලෝ දන්නවා මොකද බියුරෙට් එකෙන් තමයි අපි හරියටම පාටාගෙන මනගන්නේ මේක කොච්චරක් වැය වුණාද කියන්නේ. මොකද ෆ්ලාස්ක් එකට දාන්නේ අපි ඔල්රෙඩි වොලියුම් එක හරියටම මැනලානේ ගොඩක් අර පිපෙට් එකක් පාවිච්චි කරලා තමයි ඒක මයින්. මැනලා දානවා බල්බ් පිපෙට් එකක් හරි නැත්නම් රෙඩියේටර් පිපෙට් එකක් හරි දාලා මයින්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බේස් එක හින්දා දැන් බේස් කියන්නේ විකාදනය වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ ඇත්තටම. ඒක තමයි කේස් එක උතන. ඒ හින්දා බියුරෙට් එකට දැම්මම විකාදනය වෙන්න පුළුවන් බේස් එක. ඒ හින්දා තමයි අපි සාමාන්‍යයෙන් බේස් එක ෆ්ලාස්ක් එකට දාලා ඇසිඩ් එක මේ දාන්නේ බියුරෙට් එකට. ඒත් එතන නෝන්ද අන්නෝන්ද කියන එක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් ඊට පස්සේ තව එකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි නෝන් එක තමයි බියුරෙට් එකට දාන්නේ කියලා. නෝන් එක තමයි බියුරෙට් දෙන්නේ. ඇසිඩ් එක නෝන් නම් ඒක දානවා, බේස් එක නෝන් නම් ඒක දානවා බියුරෙට් එකට. මොකද ඒක ලේසි හින්දා. ඒ වුණාට දැන් ඇත්තට එහෙම ෆික්ස් එකක් නැහැ. ස්ථිරවම බේස් එක දාන්න ඕනේ මේකට, ඇසිඩ් එක දාන්න ඕනේ මේකට. එහෙම කියලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ගත්තම අපිට ලේසි නෝන් කන්සන්ට්‍රේෂන් තියෙන එක බියුරෙට් එකට දාගන්න එක. නෝන් කන්සන්ට්‍රේෂන් බියුරෙට් එකට දාගන්න එක. ඒත් සාමාන්‍යයෙන් ඒ වෙලාවට ඇත්තටම සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නය ඇයි සාමාන්‍යයෙන් අහනවා බේස් අපි බියුරෙට් එකට දාන්නේ නැත්තේ? ඒ මොකද විකාදනය වෙන්න පුළුවන්. ඒකෝට නේද? ඒකේ වීදුරු හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට හරියට පාඩම් කියව ගන්න බෑ. ඒක සවුත් වෙනවා. ඒකෝට හරි වැලියුස් අපිට කියව ගන්න බැරි වුණා කියන්නේ අපේ ටයිට්‍රේෂන් එකේ රිසල්ට්ස් වැරදි. ඉතින් ඒ වුණාට ඉතින් අද වෙද්දි එහෙම හරියටම මේක දාන්න මේකට දාන්න මේකට කියලා එකක් නැහැ. එහෙම අපිට කියන්න බෑ. ඉතින් ඒක රියැක්ෂන් එක අපේ මේ ප්‍රොසීජර් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. මම කියන්නේ ක්ලියර්ද ඒක? පොඩක් ක්ලියර් නම් දාන්න නැත්තම් අවසානයේ ගත්තොත් එහෙම හරියටම අපිට කියන්න බෑ මේක දාන්නේ මේකටයි මේක දාන්නේ මේකටයි කියලා. ඒක රියැක්ෂන් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. එනවා සාමාන්‍යයෙන් ඉතින් නෝන් කන්සන්ට්‍රේෂන් එක තියෙන එක තමයි බියුරෙට් එකට දාන්නේ. දැන් ඉතින් කොහොමද තාක්ෂණය තවත් දුන්නා. දැන් ඉතින් එහෙම ලොකෝට විකාදනය වෙන්න ප්‍රශ්න වෙන්නේ නැහැ. හරි. try කරන්න ඕන ප්‍රශ්නේ. ඔබතුමාට ඉතින් මෙතන පළවෙනි එක දාලා දෙනවා give two properties of H2A which enable it to use as a primary standard. ඉතින් ඒක කෙලින්ම අර පොතේම ඔයගලන්ට තියෙනවා primary standard පාවිච්චි කරන්න බැරි අය මොකද pure form එකෙන් ගන්න බැරි වෙන්න පුළුවන් නේද? ඒක මේ කාලයත් එක්ක එන රියැක්ෂන් වලට දායක වෙන්න පුළුවන්. එතන ගොඩ පොතේ මම හිතන්නේ තිබ්බ 6ක් විතර වගේ
මේ ඒ හේතු ගන්න බැරි ඒවා. ඒකම දාලා තියෙනවා suggest a suitable indicator for this titration. What is the principle behind the selecting an acid base titration? ඉතින් ඇත්තටම principle එක තමයි ඔයගොල්ලෝ දැක්ක acid base එකේ අර වගේ නේද? මේ අර quick change වෙන pH range එක තුල තියෙන්න ඕනේ color change range එක. මට නිකම්ම කියන්න මේකට සුදුසු ඉන්ඩිකේටර් එක මොකක්ද? එතකොට මට මෙහෙම කියන්න මුලින්ම දැන් මේක කියලා දෙනවා පැහැදිලිවම මොකක්ද? මේක strong acid weak base එකක්. එහෙනම් මට කියන්න equivalence point එකේ අගේ දාන්න බලන්න chat එකට. මේකේ equivalence point එකේ අගේ. රෆ් අගේ හරියටම fix කියන්න බෑ. fix අපිට අගයක් කියන්න බෑ නේ. ඔව්. ඔයගලන්ට පේනවා strong acid නම් roughly 4.5. ඔව්. 0.5 කියන එක නම් වැරදි. කවුද මම දැක්ක ජයනි 0.5 දාලා තියෙනවා. roughly 4.5 වගේ තමයි. හරියටම කියන්න බෑ. මම කියන්නේ roughly ඒ වගේ අගයක් තමයි එන්නේ. එහෙනම් මොකක් වගේද අපිට ගන්න පුළුවන්? එහෙනම් මොකද්ද ඉන්ඩිකේටර් එක? ඕනේ මෙතිල් ඔරෙන්ජ්, මෙතිල් රෙඩ් ඒ දෙක ගන්න පුළුවන්. හරි. ඉතින් අතට මේ පාර්ට් එක ලේසි. ඒ පාර්ට් එක ලේසි. දැන් තමයි ඔන්න පාර්ට් එක පටන් ගන්න. C පාර්ට් එක බලන්න. බලන්න C පාර්ට් එක liver කට්ටිය දැන් තාම මම හිතන්නේ කාටවත් කරගන්න බැරි වෙන්න ඇති. හරි. ප්‍රශ්නේ බලමු අපි එහෙනම් පොඩ්ඩ. මම තියෙනවා මෙතන දාලා 0.1 මෙහෙමයි මේක ඇත්තටම දැන් මේ මම ඉංග්‍රීසි මීඩියම් පේපර් එකේ මේ තියෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ සිංහල මීඩියම් පේපර් එකක් තියෙනවා. මේ හින්දා මේ ඒක බයින්ඩ් සිංහල එක්සෑම් කරන කට්ටිය ලෙවල් 3 වල සිංහල පේපර් එකේනවා. 0.1 m solution of H2A was prepared and titrated with 25 cubic centimeter of ZOH. අපි දැන් දාලා දෙනකොට 0.1 m solution එකක් H2A අරය 25ක එක රියැක්ට් කරලා තියෙනවා ZOH. The end point reading was 2.0 which was too low. ඉතින් ලස්සනම කියලා තියෙනවා මේ නේද මේ end point එකට බියුරෙට් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඒතර බියුරෙට් එකේ මට කියන්නේ මේකේ බියුරෙට් එකේ තිබෙන්නේ මොකද්ද? දැන් මම chat එකට බියුරෙට් එකේ තිබ්බේ මොකද්ද? ඇසිඩ් එකද බේස් එකද බියුරෙට් එකේ? පැහැදිලිවම ඇසිඩ් එකනේ. ඒක තේරුම් ගන්න පුළුවන් නේ. මේකත් ලොකු දෙයක්. ZOH නෙමෙයි. මොකද මේක පැහැදිලිවම කියලා තියෙනවා නේ. 0.1 m solution එකක් එක්ක was prepared and titrated with
ඊට මෙන්න මෙතන කියනවා ෆික්ස් මෙන්න මේ ෆික්ස්ඩ් නේද? නිශ්චිත මෙන්න මේ ZOH මෙන්න මේ 25ත් එක්ක තමයි රියැක්ෂන් එක කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් එයා තමයි අනිවාර්යෙන් ෆ්ලාස්ක් එකේ එන්න ඕනේ. ඔව් මේක Facebook දානවා කියලා අහලා තියෙනවා. Facebook live දැන් යනවා කොහොමත් ඔව්. ඊට පස්සේ බොහෝ විට විදිහට YouTube එකට දානවා මේක. මම ඒකට Facebook එකේ link එක දාන්නම්. එහෙම නැත්නම් මගේ නම්බර් එක ඔයගොල්ලෝ ඇති මං හිතන්නේ නම්බරේ මට මැසේජ් එකක් දාලා හරි link එක ඉල්ල ගන්න ඕනේ කට්ටිය. හරි. the end point හරි. පැහැදිලිද ඒක? මං හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. එතකොට බියුරෙට් එකේ තියෙන්නේ ඇසිඩ් එක. හැබැයි ඇසිඩ් එකේ මේකේ end point එකට ගිහිල්ලා තියෙන්නේ 2යි. ඉතින් ඒ කියන්නේ අපිට අනුමාපනයේ පටන් ගත්ත ගමන්ම ඉවර වෙලා වගේනේ. පොයින්ට් දෙකක් වෙච්ච ගමන්. ඒ හින්දා මොකද මෙයා කරලා තියෙන්නේ? he diluted the solution of H2A. ඒ හින්දා යා මේක dilute කළා. හරි යා මේක dilute කළා. And dilute the solution of H2A. Write the necessary steps mentioned in the glassware used and volume take in order to prepare 0.01 solution of H2A. හරි. මෙන්න මේ කොටස ගැන මොකද කියන්නේ? ඒකට ඒගොල්ලෝ කියනවා දැන් මෙතන පැහැදිලිවම කියනවා මෙයාගේ නේද? බියුරෙට් එකේ 2.00 තමයි ඉවර වෙලා දෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ ඒක මෙන්ෂන් කරනවා was too low නේ. ඒක ගොඩක් පොඩි වගේක් ගිහින් තියෙන. ඉතින් ඒ හින්දා මොකද මෙයා කරලා තියෙන්නේ? මේක ඩයලූට් කළා. ඉතින් ඇත්තටම ඩයලූට් කරලා තියෙන්නේ මොකද? ඩයලූට් කරලා තියෙන්නේ ඔයගලන්ට පේන්නේ 0.01. ඒ කියන්නේ 10 ගුණයක්ම 10 times ඩයලූට් කළා. ඉතින් 10 times dilute වුණාම මොකද වෙන්නේ? ඔයගලන්ට පේනවා ආයෙ අපි මේ අනුමාපනය කරද්දී මීට වඩා 2.0 වලට වඩා වැඩි වොලියුම් එකක් තමයි යන්නේ. ඒක පැහැදිලි. ඉතින් ඒ හේතුව හින්දා තමයි මෙයා dilute කරලා තියෙන්නේ. ඉතින් මොකද මෙතන පැහැදිලිව කියනවා නේද? මේ 2.00 cubic centimeter ආවා. ඒක ගොඩක් too low. හරි. ඒ හින්දා මෙයා මොකද කරලා තියෙන්නේ? මේක dilute කළා. ඊට පස්සේ අපි දන්නවා කොහොමද මෙයා මේක කළේ? කොහොමද 0.01 solution එක හැදුවේ මෙයා? how we made this solution? දැන් solution එක හදුවා කොහොමද? මේක කොච්චරක් හදුවද? ඝන සෙන්ටිමීටර් 100ක් හදුවද? 50ක් හදුවද? 20 හදුවද? අපි දන්නේ නැහැනේ. එහෙනම් මේක අහනවා කොච්චර විතර පරිමාවකය හදන්න ඇද්ද කියලා. ඉතින් ඒ කොටසට ආන්සර් එකක් ගත්තද? මට පොඩ්ඩක් නිකන් දාන්න බන්න කිව්වනම් ඒ කියන්නේ ආන්සර් එකක් කියන්නේ මේ මෙයා කොච්චර විතර H2A පරිමාවක් හොයන්න ඕනේ කියලා. හදන්න ඕනේ කියලා ඔයගොල්ලෝ ගත්තද? පැහැදිලිද ඒක? ප්‍රශ්න නම් දෙනවා අහන්න. මොකද මේ කොටස පොඩ්ඩක් පැහැදිලි වෙන්න පුළුවන්. අහන්න ප්‍රශ්න දෙනවා අහන්න. chat එකට දාන්න. ඔයගොල්ලෝ මෙහෙම දැන් අතන කෙනෙක් 100යි කියලා දාලා තියෙනවා. ඔයගොල්ලෝ chat කරද්දී ප්‍රශ්නයක් නැහැ. එවරිවන්ම දාන්න. මොකද එතකොට හැමෝටම බලා ගන්න පුළුවන්. එතකොට ඒක එක්කෙනෙක් දාලා තියෙනවා 100යි කියලා. තව ආන්සර්ස් තියෙනවා. Are there any answers? නැත්නම් ඒ කොටසට කොහොමද කොච්චර පරිමාණයක් වගේ 50ක් වෙන්න බැරිද කියලා දාලා තියෙනවා. බලමු. 20යි. 250යි නේ. ඔයාලා තියෙන 250. 20යි. ඔව් ඇත්තටම 20යි කියන ආන්සර් එක මට කියන්න තියෙන ඇත්තටම 20ක් අතන ගත්තොත් සාමාන්‍යයෙන් මම මෙහෙම අහනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා අනුමාපනයක් කරාම අපි එකපාරයි අනුමාපනය කරන්නේ. එහෙම නැත්නම් සාද ඔයගොල්ලෝ දැන් මේකදී පන්සලෙන්ද පාස්වර්ඩ්ස් බලලා නේද පාස්වර්ඩ්ස් කාලා වගේ ඉන්නේ නේද මේ ටික. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට වෙනවා ඉතින් මේ අනුමාපන ප්‍රශ්නේදී සාමාන්‍යයෙන් අපි කියන්නේ එක්සෑම් එකේ ප්‍රැක්ටිකල් වලදී ට්‍රිප්ලිකේට්වත් කරන්න ඕනේ. තුන් පාරක්වත් මේ අනුමාපනය කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තුන් පාරක්වත් අනුමාපනය කරන්න තරම් සොලියුෂන් එකක් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ කියන අයිඩියා එක තියෙන්න ඕනේ ඔයගොල්ලෝ. නේද? තුන් පාරක්වත් අනුමාපනය කරන්න ඕන. තුන් පාරක්වත් අනුමාපනය කරන්න සොලියුෂන් එකක් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඔයතුන ආන්සර්ස් වෙනස් වෙනවද ඔයගොල්ලන් තුන් පාරක්වත් අනුමාපනය වෙන්නේ නැහැ. ඒතර මේක මෙහෙමයි වෙන්නේ. ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕනේ දැන් අනුමාපනය ඉවර වෙන්නේ
නේද? මේ අනුමාපනය ඉවර වෙන්නේ මේක දෙකක්නේ. 2.0 තමයි වැය වෙලා දෙන්නේ. ඒකට කෙලින්ම ඔයගලන්ට මැනගන්න පුළුවන්. හොයාගන්න පුළුවන් 0.1 වල 2 කියන්නේ කොච්චරද කියලා. ඉතින් ඔයගලන්ට මම හිතන්නේ අගේ එනවා ඒක හෙව්වහම මට මම අගේ හරි මතකයි මම හිතන්නේ 2 × 10 to the power -4 වගේ අගයක් එන්නේ. ඒ කියන්නේ 0.01 සොලියුෂන් එක ඝන සෙන්ටිමීටර දෙකක තියෙන මවුල ප්‍රමාණය H2 මවුල ගාන. ඒතර ඒ මවුල ගානම කොහොමත් වැය වෙන්න එපා මේක දැන් ඔයා මේක අපි මේ සොලියුෂන් එක ඩයිලූට් කළාට වැය වෙන්න ඕනේ මවුල ගාන සමානයි. ඒතර ඔයගොල්ලෝ ඒ මවුල ගාන තියෙන්නේ 0.01 සොලියුෂන් එක කොච්චරද කියලා බැලුවහම ඔයගලන්ට එතරම් එන අගේ තමයි 20. 20 තමයි එන අගේ. ඉතින් ඒ කියන්නේ දල වශයෙන් 20ක්වත් ඕනේ එක අනුමාපනයකට. ඉතින් ට්‍රිප්ලිකේට්වත් කරන්න ඕනේ හින්දා ඔයගලන්ට දල වශයෙන් 20 20 40යි 40යි 60ක්වත් ඕනේ. මම හිතන්නේ ඒ කොටස පැහැදිලිද පොඩ්ඩක් මම ඉක්මනට ඒක කිව්වා. ඒ කොටස පැහැදිලිද පොඩ්ඩක් මට කියලා ඒ කිව්ව දේවල් ටික පැහැදිලිද පොඩ්ඩක් chat එකට දාන්න බලන්න. ඒ ඔයගොල්ලෝ chat එකට දාන අතරතුර මම ආයෙ පොඩ්ඩක් කියන්නම් 0.1 වලින් දෙකක් වැය වුණා. ඒතර ඔයගොල්ලෝ දන්නවා එහෙනම් අනිවාර්යයෙන් මේක ඩයිලූට් කරන්න මේ ප්‍රමාණය වැඩි කරගන්න. වැඩි කරගන්න. ඒතර ඔයගොල්ලන්ට පේනවද දැන් yes yes කියලා දෙන්නෙක් දාලා තියෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා ඒ කොටස. ඒක අපැහැදිලි නම් ඒ කිව්ව දේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් දල වශයෙන් 60ක්වත් එන්න ඕනේ වොලියුම් එක. හැබැයි ඔයගොල්ලෝ දන්නවා අපි නිශ්චිත වොලියුම් එකක් ඒ කියන්නේ නිශ්චිත කන්සන්ට්‍රේෂන් එකක් තියෙනවා. අපි සර්ටන් කන්සන්ට්‍රේෂන් එකක් තියෙන සොලියුෂන් එකක් හදාගන්න නම් අනිවාර්යෙන් අපිට පරිමාණ මැනලා ගද්දි ඒව ගන්න වෙන්නේ පිපෙට් වලින් ඒ වගේම බියුරෙට් වලින් විශේෂයෙන්ම බියුරෙට් එක අපි ගන්න ටයිට්‍රේෂන් එක කියන පිපෙට් වලින් තමයි මැනලා ගන්න වෙන්නේ. ඒකම අපි සොලියුෂන් එක දාන්නේ මොකේද? මට කියන්න මම chat එකට දාන්න මම අපි සොලියුෂන් එක දාන්නේ මොකේද? නෝන් කන්සන්ට්‍රේෂන් එකක් තියෙන සොලියුෂන් එකක් හදන්න මේ වෙලාවේ සොලියුෂන් ටික දාන්නේ මොකක්ද අපේ ග්ලාස් වයර් එක. What is the glassware? Here we use. ඇත්තටම ටයිට්‍රේෂන් ක්ලාස් එකක් කියලා එක්කෙනෙක් මුලින්ම දැම්මේ වොලියුමෙට්‍රික් ක්ලාස් කියලා සෙට් එකක්ම දානවා. වොලියුමෙට්‍රික් ක්ලාස් එක. ටයිට්‍රේෂන් ක්ලාස් එක ගන්නේ ටයිට්‍රේෂන් එක කරන්නේ. වොලියුමෙට්‍රික් ක්ලාස් එක තමයි ගන්නේ. ඔයගොල්ලෝ මතකද වොලියුමෙට්‍රික් ක්ලාස් එක උඩ මෙහෙම කැප් එකකින් වගේ වහලක් තියෙනවා. ඒකෙත් අර මේ බල්බ් පිපෙට් එක වගේම තමයි අර වගේ ලයින් එකක් තියෙනවා. ඔයගොල්ලෝ එතකොට හදා ගන්න ඕනේ. එතකොට ඒකෙන් 100ක්වත් අර වශයෙන් ඉතින් ඔයගොල්ලන්ට දැන් 60ක් විතර ඕනේ කොහොමද තුනට ඉතින් හරියට මේ ගාන විතරක් තියාගන්න පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඕනේ තරම් ටයිට්‍රේෂන් එක දෙරස් එනවා. ඉන්න සේරනවා රෆ්ලි 100ක්වත් හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ සොලියුෂන් එක. 100ක්වත් හදාගත්තොත් හොඳයි. එතකොට ඔයගොල්ලෝ එහෙනම් ඒ 100ක් හදා ගන්න නම් ඒ කියන්නේ නේද H2A 0.01 m වලින් H2A 100ක් හදා ගන්න නම් හරි ඒ 100ක තියෙන මවුල ගාන 0.1 වල කොච්චරක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ බලන්නේ මොකද්ද? අර V1 V2 නේ V1 V1 C1 V2 C2 නේ C1 V1 C2 V2 ඒ ඉක්වේෂන් එකට දාලා ඔයගොල්ලෝ හොයා ගන්න ඕනේ. ඒතකොට ඔයගොල්ලෝ නැත්තටම පේයි. ඔයගොල්ලෝ ඒක හදලා බලන්න. නේද? මතකද නේද ඔයගොල්ලන්ට? මතකයිනේ. ඒක තියෙන්නේ C1 V1 equals C2 V2. එතකොට මේක අපි තුනේ මේක 0.01 මේකින් අපිට ඕනේ 100ක් ඉනිෂියල් මෙයා ඉන්නවා 0.1 මෙයාගේ V වොලියුම් එක කොහේද? ඉතින් ඔයගලන්ට මේක හැදුවම ඔයගලන්ට පේයි V ඇත්තටම 10යි. කියන්නේ අපි දල වශයෙන් 10ක්වත් ගන්න ඕනේ. 10 cubic centimeter වත් මේ සොලියුෂන් එකෙන් ගන්න ඕනේ. එතකොට මේකෙන් 10ක් අරගෙන ඒක අපි දානවා මොකේද? අර වොලියුමෙට්‍රික් ක්ලාස් එකට. ඉතින් ඒ 10ම ඉන්නේ මොකෙන්ද අපි පිපෙට් එකකින්. මොකද පිපෙට් එකේ තමයි 0.2කට ඔයගලන්ට නිවැරදිතාවයක් දෙන්න. ඒකම බියුරෙට් එකකින් 0.2ක් දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ මෙතන තියෙනවා C එකක් මේක. මේක අපි টොප් අප් කරනවා. ඩිස්ටිල් වෝටර් වලින්. ඉතින් ඒකත් පැහැදිලිවම කියන්න ඩිස්ටිල් වලින් තමයි টොප් අප් කරන්නේ. টොප් අප් කළා අපිට ඒකට කෙලින්ම හදා ගන්න පුළුවන් 0.01 වල 100ක්. මම හිතන්නේ ටික පැහැදිලි ඇති. පැහැදිලිද ඒක?
බලන්න ක්ලියර් නම් දාන්න ක්ලියර් කියලා. මොකක් ප්‍රශ්න තියෙනවා නම් එතන chat එකට දාන්න. එතන බලන්න මොකක් ප්‍රශ්නයක් තියෙනවද එතන? ඔව් මොකද chat එකට ඔයගොල්ලෝ බලන්න මොන ප්‍රශ්න අහලා තියෙනවා. So answer for volume is 10 more 100 මෙහෙමයි. එතකොට volume මම කිව්ව දැන් මේක අහලා තියෙනවනේ ඒගොල්ලෝ බලමු he diluted solution write the necessary steps mention glass volumes. එතකොට මෙහෙමයි. දැන් මෙතන වොලියුම්ස් නෙනේ අර නිශ්චිත එක වොලියුම් එකක් අහලා නැහැ මේක කියලා. එතකොට මේ ගානේ ඔයගොල්ලෝ දැක්ක මේ 2.00 cubic decimeter තුල තියෙන number of moles 0.1 වල වොලියුම් හෙව්වා. ඊට පස්සේ ඒක තියෙන්නේ හැබැයි 0.01 වල 20ක. ඒ කියන්නේ පළවෙනි අනුමත කරන්නේ දල වශයෙන් roughly 20ක්වත් යන්න ඕනේ කියලා අයිඩියා එකක් එනවා ඔයගොල්ලන්ට. ඒතකොට ට්‍රිප්ලිකේට් කරන්න ගත්තාම මොකද වෙන්නේ? 20 වගේ 3ක් ඕනේ 60ක්වත් ඕනේ. ඉතින් එහෙනම් අපි සේරම roughly අපි 100ක් හදා ගන්නවා. ප්‍රශ්නේ මොකද 100 වොලියුම් එකක කාසුත් පිටව තියෙනවා. ඉතින් එතකොට අපි හදාගන්නේ 100ක වොලියුම් එකක ෆ්ලාස්ක් එකක්. මේ 100ක් තමයි වොලියුම් එක හදාගන්නේ. ඒ 100ක් හදාගන්න නම් 0.1 වලින් අපි යම් පරිමාවක් ගන්න එපා. ඒක තමයි 10 උනේ. ඒතකොට ඉතින් මේ විස්තරය ඔයගොල්ලෝ සේරම කිව්වහම හරි. ඒතර නිශ්චිත වොලියුම් මෙතන වොලියුම් දෙකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ 0.01 වල 100ක් හදාගන්න යන්නේ. ඉතින් එතකොට ඒ වෙන්නේ 0.1 වල 10ක් අරන් ඒක 100 මේ 100 පොලිමෙට්‍රික් ක්ලාස් එකකට දාලා ඒක ටොප් අප් තමයි කරන්නේ 100 වෙනකම්. මම කියන්නේ පැහැදිලිද කිව්ව දේ. එතන බලන්න. පැහැදිලිද මේ ප්‍රශ්නේ අහුවේ? නාගිට පැහැදිලිද? හරි මේ බලන්න අනිත් කට ක්ලියර්ද කියලා බලන්න ප්‍රශ්න මම දෙනවා අහන්න ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක තමයි ඔය පොතේ තියෙන අනිත් පොයින්ට් එක. ඕනේ දැන් ඔක්කොම ඩීටේල් ලියන්න ඕනේ මේක එතන දානවා තියෙනවානේ මෙන්ෂන් කරන්න ග්ලාස් ව්‍යාස් දාන්න කියලා තියෙනවා වොලියුම්ස් දාන්න කියලා තියෙනවා එක නෝඩ් එක දාන්න කියලා තියෙනවා ඇත්තම ලකුණු 10 එතන පෙන්ලා දෙන්නේ මට ඉතින් ඒක ටිකක් විස්තර ලියන්න පොඩි මේ කැල්කියුලේෂන් එක පොඩි පැත්තකින් පෙන්ලා දාන්න පුළුවන් නම් හොඳයි ආය පාරක් එක්සෙම් කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් අහලා තියෙන කෙනෙක් දෙන්නෙක් විතර අහලා තිබ්බා හරි පොඩ්ඩක් බලමු මේක මට නැතුව පොඩ්ඩක් මෙහෙම තියන්න එතකොට දැන් මේකේ ඔයගලන්න තේරෙන්නේ නැති කියලා මම හිතනවා 0.1 නේ 0.1 වලින් මේ අනුමාපනයට නේද දෙකක් වැය වෙලා තියෙනවා ඇසිඩ් එකේ ඉතින් නේද ඝන සෙන්ටිමීටර දෙකක් එහෙම නැත්නම් 2 cubic centimeters කියන්නේ ගොඩක් ලෝ අගයක් හින්දා නේද ඉතින් එහෙනම් පොඩක් වැරදි වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඒ හින්දා මොකද කරලා තියෙන්නේ? මේ ළමයා 0.1 සොලියුෂන් එක තවදුරටත් ඩයිලූට් කරලා තියෙනවා. ඇත්තට මේක ඩයිලූට් කරලා තියෙනවා කොච්චරක්ද 0.01 වෙනකන් ඩයිලූට් කළා කියලා මේකේ දීලා තියෙනවා. ඉතින් අපෙන් අහනවා මෙච්චර ඩයිලූට් කළාන්ට දැන් අපි ඩයිලූට් කරනවා කියනකොට කොච්චර පරිමාවකටද දන්නේ නැහැ අනිවාර්යෙන් නේද? කන්සන්ට්‍රේෂන් එක කියලා කියන්නේ මේ number of moles per මේ cubic decimeter ඒත් අපි කොච්චර පරිමාවක් ගත්තද කියලා දන්නේ නැහනේ. ඒතර කොච්චර විතර පරිමාවක් අපි ගන්න ඕනේද මේ අලුතෙන් හදාගන්න සොලියුෂන් එක කියලා තමයි අහලා තියෙන්නේ. ඒතර අලුතෙන් මේ සොලියුෂන් එක H2A හදාගෙන ආය අනුමාපනය කරන්නේ මේ මෙන්න මේ කැලලත් එකනේ. ZOH 25ක් එක්ක. ඒතර ZOH 25ක් එක්ක කලින් 0.1 වල දෙකක් නම් රියැක්ට් කළේ මේ රියැක්ට් කරපු මවුල ගානමනේ අලුතෙන් 0.01 හදාගත්තාම එයාගේ රියැක්ට් වෙන්නත් ඕනේ. එයාගේ තියෙන්නත් ඕනේ. අන්න එතකොට මේ හින්දා මුලින් අපි හොයාගන්නවා 0.1 වල 2 වල මේ cubic decimeter දෙකක්
කොච්චර මවුල ගානක් තිබ්බද? ඒක ඔයගොල්ලෝ දන්නවනේ ඒක හොයන්න. 0.1 වල තියෙන්නේ 10ක් නේ 10ක් නම් මේ ගුණ වුණොත් දෙකෙන්. ඉතින් මේකෙන් ඔයගලන්ට එනවා 0.1 වල දෙකක තිබ්බ මවුල ගාන. ඒ මවුල ගාන දැන් තියෙන්න ඕනේ කොච්චරකද? 0.0. ඉතින් මේ මවුල ගාන තියෙන්න 0.01 සොලියුෂන් එකේ කොච්චරක පරිමාවක්ද කියලා තමයි ඊට පස්සේ බලන්න. මේ මවුල ගාන තියෙන 0.01 පරිමාව. හරි. එතකොට ඔයගලන්ට එනවා 20ක් කියලා. ඉතින් 20ක් කියන්නේ දල වශයෙන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ ට්‍රයිටෝමීටර් අනුමාපනයක් කරද්දී ප්‍රශ්න තුනක් අනුමාපන මේ අනුමාපන ට්‍රිප්ලිකේට්වත් කරන්න ඕනේ. ට්‍රිප්ලිකේට් කරන්න 20 ගානේ 60ක් ඕනේ. ඉතින් 62ක් බලලා 100ක්ම හදාගන්න ගන්නවා. මොකද මේ වොලියුමෙට්‍රික් ක්ලාස් 100ක් අපිට ලේසියෙන් ගන්න පුළුවන් ඉතින් කොහොමත් පොඩ්ඩක් වැඩිපුර තියාගන්න එක හොඳ හින්දා. ඉතින් ඒක තමයි එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් ඒකම දාලා තියෙනවා 10 cubic decimeter මැනලා ගන්න මොන ග්ලාස් එකෙන්ද? මොකෙන්ද අනිවාර්යෙන් පිපෙට් එකෙන් තමයි ගන්න. බල් පිපෙට් එකකින් හරි ග්‍රැඩියුලේටර් පිපෙට් එකකින් හරි ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින් මෙතනදී දාන්න ඕනේ 10 cubic decimeter එහෙම නැත්නම් 10 milliliter මේ බල් පිපෙට් එකකින් තමයි මැනලා ගන්න කියලා. ඉතින් ඒක මම තා පාසිබස් ප්‍රශ්නයක් දාලා දිනකොට පීකු කොටස එක කියලා. ඉතින් ඇත්තටම පාසිබස් ප්‍රශ්න දැන් මම අපිට සේරම ප්‍රශ්න සාකච්ඡා කරන්න වේලාවක් නැහැ. මම ඉතින් මේක සාකච්ඡා කරනවා මේ කොටස එක. ඉතින් ඔයගොල්ලෝ අනිත් ටික අනිවාර්යෙන් try කරලා බලන්න. බලලා ඉතින් පුළුවන් වුණොත් answers ටික ආන්සරයක් වගේ එවන්න මාත් මට වෙලාවක් තිබ්බොත් කොහොම හරි අනිවාර්යෙන් බලලා කියන්නම්. මොකද දැන් level 4 ලත් පියෙත් මේ වගේ එකක් තිබ්බා. ඊට කලින් දවසේ level 4 තව එකක් තිබ්බා. දැන් අදත් level 3 ගොඩක් කට්ටිය කියලා තිබ්බද මම මේක දැම්මේ. ඔයාලට පටන් ගන්නත් පොඩි මම දැන් ටැග් විතර එහෙම වුණා. ඒත් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය හිටියා. දැන් හිටයි level 4 එකක් දාලා තියෙනවා ඕගනික් එකක්. ඇත්තටම නේද මේ පොඩ්ඩක් වැඩ වැඩි කමක් නැහැ. කොහොම හරි පුළුවන් වෙලාවක අනිවාර්යෙන් බලලා දෙන්න පුළුවන් ඉතින් ආන්සර්ස් දාන්න. නැත්තම් එහෙම ඔයගොල්ලෝ අනිවාර්යෙන් පුළුවන් සර්ලට එහෙම අනිවාර්යෙන් මේල් දාන්න ඕගොල්ලෝ. ඒ කියන්නේ ප්‍රශ්න කරලා ඒවා හොයාගන්න වෙයි නම් දැන් මොනවද එහෙම තමයි දැන් මොනත් අනිවාර්යෙන් එක්සෑම් එක කරද්දි කොහොමත් මේ ඉස්සරහට කතා කරලා බලලා දැන් කොවිඩ් කලින් නම් ඉස්සර කොහොමත් හම්බෙන්නත් යනවා ගිහිල්ලා මේ නිකන් ගිහිල්ලා දුකසපහනව නෙමෙයි ප්‍රශ්න අරගෙන තමයි යන්නේ හොඳට බලලා ප්‍රශ්න ටික වෙයි නිකන් මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලා යන්නේ ඒ වටපිටාව වෙලා ඒකට ගොඩක් වෙලාවට එහෙම ප්‍රශ්නත් අහු වෙලා තියෙනවා හරි ඒකම දාලා තියෙනවා ඝන සෙන්ටිමීටර් ආන්සර් එක තියන්න ඕනේ කියුබික් ඩෙසිමීටරද කියලා අහගෙන ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලෝ තියන්නේ මෙතන නම් කියුබික් සෙන්ටිමීටර්ස් වලින් තියන්න ඉතින් ප්‍රශ්නයක් නෑ ඔය ළඟ වැලියුස් ටිකක් තියෙන්නේ හරි අපි එහෙනම් ඉස්සරහට යනවා ටික ටික එතකොට ඊළඟ කොටසදී අහනවා burette end point ඔන්න අලුත් එකේදී end point වෙලා තියෙනවා කියනවා නේද 20 19 and 19.9 ඒක ටැබියුලේට් කරන්න කියලා තියෙනවා ඔයගොල්ලෝ මතක ඇති දැන් අතරම මේ පේනවනේ 20 අතනවා දැන් මෙතන මේ අලුත් අනුමාපනයේදී 20 19 19.9 ඉතින් අතරම ඔයගොල්ලන්ට වෙනවා ට්‍රිප්ලිකේට් එක වෙලා තියෙනවා නේ ඉතින් එතනම ඇත්තටම ඉන්ඩිකේට් කරනවා උඩ ඒක ට්‍රිප්ලිකේට්වත් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ 20ක් විතරක් හදාගත්තට මේක හරියන්නේ නැහැ අනිවාර්යෙන් නේ. වැඩිපුර හදාගන්න ඕනේ. කොහොමද අපි ගාන්ටේ මට්ටම ගන්නෑ. ඉතින් මේක ටැබියුලේට් කරන්න තියෙන්නේ මෙතන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ පැහැදිලිවම ඔයගොල්ලෝ ටේබල් එකට ගැහුවාම ටේබල් එක උඩ අනිවාර්යෙන් අර ෂෝල්ඩර් මේ එරර් එක ලියන්න ඕනේ. ඇත්තටම මතකද බියුරෙට් ට්‍රේඩ් වල එරර් එක කීයද? chat එකට දාන්න බලන්න නේද? පාඩම් කරපු කට්ටිය බියුරෙට් එකේ එරර් එක කීයද? 0.01 කියලා දාලා තියෙනවා. බියුරෙට් එක ඇත්තටම එරර් 2 decimal points කියලා දාලා තියෙනවා. මෙතන ඔයගොල්ලෝ ප්ලස් ඕ මයිනස් කියලා දාන්නේ ටේබල් එකේ ප්ලස් ඕ මයිනස් කියලා දාන්නේ 0.01ද ප්ලස් ඕ මයිනස් කියලා දාන්නේ 0.01 නෑ නේ 0.05 මේ විතලි අන්න ආන්සර් එක දාලා දෙන හරි ආන්සර් එක එතන 0.06 කියලා දාලා දැන් දෙයියනේ ඒවනම් වැරදි මේ 0.05 තමයි ආන්සර් එක මේ ඔයගොල්ලෝ 0.05 තමයි හිතෙන්න එන්න ඕන එක
0.05 ඒක ටැබියුලේට් කරලා පෙන්නන්න තියෙන්නේ. ඊට පස්සේ errors එකයි ඊට පස්සේ calculate concentration එක හොයන එක. ඉතින් මේ concentration හොයන part එක ඔයගොල්ලෝ පේනවාද? අතන H2 තියෙන්නේ H2 තියෙන්නේ. එහෙනම් මේ ඒ රියැක්ෂන් එක මම හිතනවා හරියට හදාගන්න නැති කියලා. මොකද මම එතන මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නවත්තනවා. නවත්තලා අපේ මේන් පොයින්ට් එකට එනවා. ප්‍රශ්න අහලා තියෙනවා. ඔව් මේ තියෙන්නේ chat එකට අලුතෙන් දාලා තියෙන හරිය. 0.01 accuracy 0.01 accuracy නෑනේ. දෙකෙන් එකකවත් බියුරෙට් හෝ පිපෙට් දෙකේවත් 0.01 accuracy නැහැ. පිපෙට් එකේ නම් බියුරෙට් එකේ නම් මොකද ලයින් දෙකක් අතර පරතරේ මොකද බියුරෙට් එකේ 0.01 accuracy නැහැ. 0.05 accuracy තමයි තියෙන්නේ. 5 වෙන්න තමයි ගන්න පුළුවන්. එක්කොට මත් අපිට කය බලලා මට කියන්නම්. හරියටම 0.01 කියන්නේ ගොඩක්ම අඩුයි. ගොඩක්ම ගිහිල්ලානේ. හරි. ඔන්න අපි ආයෙනවා මුල් ස්ක්‍රීන් එකට. ඉතින් ඊටු ප්‍රශ්න ටික ඔයගලන්ට ඒක කරන්න පුළුවන්. කරන්න මම try එකක් දෙන්න. දැන් වෙලාවත් එක්ක මම ඉක්මනට ඉස්සරහට යනවා. ඉතින් ඊට පස්සේ මට ඔයගලන්ට පෙන්වන්න ඕන වුණා ඇත්තටම ප්‍රධාන වශයෙන්ම මෙන්න මේක. ඔයගොල්ලන්ගේ මතකද මේ වගේ කියන්නේ මේ තියෙන ඇත්තටම ඔයගලන්ට තියෙන මතක ඇති ඔයගලන්ගේ තියෙනවා සෝඩියම් කාබනේට් හා HCl අතර ටයිට්‍රේෂන් එකක් තියෙනවා සෝඩියම් කාබනේට් HCl ඉතින් මෙහෙමයි සෝඩියම් කාබනේට් HCl ටයිට්‍රේෂන් එකේ දැන් මට කියන්න මුලින්ම මේ තියෙන ඇත්තටම ඒ ටයිට්‍රේෂන් එක තමයි සෝඩියම් කාබනේට් and HCl ටයිට්‍රේෂන් එක තමයි මේ තියෙන්නේ මට කියන්න මේකේ ෆ්ලාස්ක් එකේ තිබ්බේ කවුද? ෆ්ලාස්ක් එකේ තිබ්බේ කවුද? චැට් එකට දාන්න ෆ්ලාස්ක් එකේ තිබ්බේ කවුද? බේස් එක අනිවාර්යෙන් කියන්නේ සෝඩියම් කාබනේට් තමයි තිබ්බේ. මොකද ඔයාලට පේනවා මේක පටන් ගන්න තියෙන්නේ pH එකේ ගොඩක් වැඩි. බේස් pH එකකින් එහෙනම් අනිවාර්යෙන් සෝඩියම් කාබනේට් තමයි තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සෝඩියම් කාබනේට් පැහැදිලිවම Na+ සහ CO3 2- විදිහට වෙන් වෙලා තියෙන්නේ. මේ Na+ and CO3 2- විදිහට වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහ ඇත්තටම මේකේ මේ මේක ලස්සනටම මේ දැන් මේක ඇත්තට මේක මෙන්න මේ වගේ තමයි විල තියෙන්නේ මෙහෙම ගිහිල්ලා එකක් මේ විදිහට ඇවිල්ලා ආයෙ මෙහෙම ගිහිල්ලා මෙහෙම. කොහොම තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඇත්තට මේ තමයි එක ශීඝ්‍ර විචලන පරාසයක් මේ තමයි අනිත් ශීඝ්‍ර විචලන පරාසය. ඔයගලන්ට පේන මේටි දල වශයෙන් මේ දෙක මැද හරිය වගේ තමයි අර හත තියෙන්නේ. නේ හත තියෙන්නේ ඒ දෙක මැද හරිය වගේ. එතකොට දැන් මුලින්ම අපි මේක ඇත්තටම අනුමාපන මේ ෆ්ලාස්ක් එකට අපි අනුමාපන මේ ඉන්ඩිකේටර්ස් දෙකක් දානවා. මුලින්ම මෙන්න මේ පළවෙනි මොකද මේක ෆික්ස් එකක් ඈ. මේ තමයි සෝඩියම් කාබනේට් HCl අනුමාපන වක්‍රය. සෝඩියම් කාබනේට් HCl අනුමාපන වක්‍රය. මේකේ මේ වගේ ශීඝ්‍ර විචලන පරාසය දෙකක් එනවා. ඔයගොල්ලෝ පැහැදිලිව මේක දැනගන්න ඕනේ. මේ පළවෙනි විචලන පරාසය එන්නේ සෝඩියම් කියන්නේ කාබනේට් මුලින්ම වෙන්නේ දැන් ඔයගොල්ලෝ සම්පූර්ණ රියැක්ෂන් එක ලියුවොත් මම තවට රියැක්ෂන් එක පෙන්නන්නම් මේක ලියලා තියෙනවා දැන් කාබනේට් ගත්තොත් CO3 2- නේ ඔයගොල්ලෝ දන්නවා CO3 2-. ඉතින් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේකත් එක්ක H+ දෙකක් රියැක්ට් වෙනවා නේ දෙකක් සම්පූර්ණයෙන් රියැක්ට් වෙලා තමයි H2 CO3 හදන්නේ. හරි CO3 හදන්නේ. හැබැයි
මේක එකපාරම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුලින්ම වෙන්නේ මොකද්ද? CO3 2- එක H+ එකක එකතු වෙලා මුලින්ම HCO3- මෙන්න මේක හැදෙනවා. HCO3-. HCO3- හැදිලා සේරම කාබනේට් HCO3- උනෙන් පස්සේ තමයි ආයෙ H+ එකතු වෙලා මේක වෙන්න පටන් ගන්න. මම හිතනවා ඒ ටික අන්න ඒක ඇල ක්ලියර් වෙලා තියෙන්න ඕනේ. මුලින්ම HCl දාද්දි කාබනේට් සේරම බයිකාබනේට් වෙනවා. බයිකාබනේට් උනෙන් පස්සේ තමයි ආයෙ H+ එකතු වෙලා H2CO3 හැදෙන්නේ. ඒක ක්ලියර්ද? අන්න ඒ කිව්ව දේ ක්ලියර් නම් පොඩ්ඩක් දාන්න. ක්ලියර්නේ. බලමු කීප දෙනෙක්ම දැන් එක්කෙනෙක් ක්ලියර් කියලා දැම්මා. දාන්න. අනිවාර්යෙන් මොකද මේ කැල්ල හරියටම දැනගන්න ඕනේ. මොකද දැන් එක්සෑම් එකේ දැන් ඔයගලන්ට මම පොදුවේ කිව්වොත් ඔයගලන්ගේ 17 18 يعني ගිය අවුරුද්දනේ දැන් කෝස් කෝඩ් මාරු වෙලා ආයෙ ආවේ. එතකොට මොඩල් පේපර් එක දීලා තිනවා. ඒ මොඩල් පේපර් එකේ පටන් ගන්නෙ කැල්සියම් කාබනේට් ගානකින්. හැබැයි ඒ කැල්සියම් කාබනේට් ගානයි දැන් මම මේ කියලා දෙන විස්තරي වෙනස්. ඒගොල්ලෝ අවබෝධයෙන් හිතුවොත් එimhe වෙන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තොත් ගාන මොන විදිහට දුන්නත් ඔයගලන්ට වැඩේ කරගන්න පුළුවන්. හරි. එතකොට ඒක එහෙම වුණා. හරි. එතකොට වැඩේ තමයි මුලින් ඒ කියන්නේ කාබනේට් තියෙනවා. කාබනේට් ටික H+ එක රියැක්ට් කරලා අපි හිතමු නිකන් උදාහරණයක් හිතමුකෝ. හිතමු කාබනේට් 5 දෙනෙක් හිටියා. එහෙනම් මට කියන්න මේ කාබනේට් 5 දෙනත් එක්ක අවසානයේ බයිකාබනේට් හැදෙන්න නම් H2CO3 හැදෙන්න නම් H+ කොච්චර වැය වෙනවද? දැන් චැට් එකට දාන්න බලන්න. ආරම්භයේ කාබනේට් මවුල ගමු. කාබනේට් මවුල 5ක් තිබ්බා. එහෙනම් මේ රියැක්ෂන් එක ඉවර වෙද්දී අනිවාර්යෙන් නේද H+ 10ක් වැය වෙන්න ඕනේ. මොකද ඔයගලන්ට පේනවා නේද? කාබනේට් එකක් එක H+ දෙන්නේ ක්‍රියාවක් වෙනවා. ඒක හරි. හැබැයි එතකොට මුලින්ම ඔන්න හැබැයි මං කිව්ව දැන් මේ රියැක්ෂන් එක වෙන්නේ කොහොමද? මුලින්ම කාබනේට් එකත් එක්ක H+ ඇවිල්ලා HCO3- හදනවා. HCO3- කියන්නේ කාබනේට් සේරම HCO3- උනෙන් පස්සේ තමයි ආයෙත් ප්ලස් එක රියැක්ට් වෙලා බයි මේ H2CO3 වෙන්න ගන්න. ඉතින් මේ පළවෙනි ප්‍රතික්‍රියාව ඉවර වුණාම ඒ කියන්නේ මෙන්න මේ වක්‍රයේ මෙන්න මෙතෙන් දෙද්දී ද්‍රාවණයේ තියෙන සේරම HCO3- විතරයි. HCO3- විතරයි. කාබනේට් නැහැ. එහෙනම් මේ තමයි සීගිචරණ පරාසය. ඔයගොල්ලෝ මෙන්න මේ පරාසය තුල වර්ණ විපර්යාස pH පරාසය තියෙන ඉන්ඩිකේටර් එකක් දැම්මොත් ඔයගලන්ට මේ පාට වෙනස ගන්න පුළුවන්. ඉතින් නේද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන රසායන විද්‍යාවේ මේ සීගිචරණ පරාසය අතර තියෙන එකක් තමයි ෆිනොප්තලින්. 8.3 10 අතර දෙනක් ඔයගලන්ට මේ මෙතන පැහැදිලිවම පේනවා ඇති. නේද මේ සීගිචරණ පරාසය මෙයා අල්ල ගන්නවා ෆිනොප්තලින්. එතකොට ෆිනොප්තලින් වල වර්ණ විපර්යාසය වෙද්දී හරි ෆිනොප්තලින් වල වර්ණ විපර්යාසය වෙද්දී අපිට පෙන්නන වොලියුම් එක හරි පෙන්නන වොලියුම් එක තමයි පෙන්නන වොලියුම් එක අපිට හොයාගන්න පුළුවන් ඇත්තටම ඉනිෂියල් කාබනේට් කොච්චර තිබ්බද කියලා. හරි ඒක පැහැදිලිද? මේ වර්ණ විපර්යාසයෙන් එන ගාණෙන් හොයාගන්න පුළුවන් ඇත්තටම ඉනිෂියල් කාබනේට් කොච්චරක් තිබ්බද කියලා. කාබනේට් ටික බයිකාබනේට් වෙන්න යන ප්‍රමාණය තමයි මෙතනින් පෙන්වන්නේ. ඒක ක්ලියර්ද? පොඩ්ඩක් ක්ලියර් නම් කියන්න බලන්න. ඒ කිව්ව දේ පැහැදිලිද? එතන ක්ලියර්ද? හරි. ක්ලියර් කියලා මම හිතනවා. ප්‍රශ්න ටික උදාහරණ හරි. ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න දැන් අපි දැන් අතන එකක් තමයි මෙයා අවරණයෙන් පස්සේ මුළු සොලියුෂන් එකම අවරණයිනේ. ඒතකොට දැන් තව ඉන්ඩිකේටර් එකක් දැම්මම හොඳටම පේනවා. ඉතින් ඒතකොට ඒක ඇත්තටම මෙතන ෆිනොප්තිලින් භාවිත කරන එකේ අමතර වාසියක් අපිට. මොකද අවරණ නෙමෙයි දැන් මේකත් මේක නිල් පාට හරි මොකක් කරනවා නම් මේ ආනිත් ඉන්ඩිකේටර් එක දාපුවම මේ දෙක එකතු වෙලා තව පාටක් හැදෙනවා. ඉතින් එතන මේ හින්දා මෙයා අවරණ ෆිනොප්තිලින් වල ආම්ලික පරාසය අවරණයේ මෙතන වාසියක් අපිට. ඊළඟට මොකද කරන්නේ? නේද? මෙතිල් ඔරෙන්ජ් හෝ මෙතිල් රෙඩ් මෙතන මෙතිල් ඔරෙන්ජ් දානවා. මෙතිල් ඔරෙන්ජ් දැම්මම මොකද වෙන්නේ?
මොකද මෙතිල් රේන්ජ් වල සීග්‍රෝචනල පරාසය තියෙන්නේ මෙන්න මේ හරිය. මෙතිල් රේන්ජ් වල. එතන මොකද වෙන්නේ? ඔන්න එකපාරම කහ පාට වෙන්න ගත්තා. මොකද මෙතිල් රේන්ජ් වල උඩ පාට හින්දා. ඊළඟට ඔන්න පීච් ප්ලස් තව දාගෙන යනවා. එතන මොකද වෙන්නේ? ඒ අනුමාපන ඉවර වෙලා මේ හරියට එද්දි මොකද වෙන්නේ? මුළු සොලියුෂන් එකෙම තියෙන්නේ H2CO3. ඒ කියන්නේ සියලුම බයිකාබනේට් ටික H2CO3 වෙනවා. දෙවෙනි අනුමාපනය ඉවරයි. ඒක පැහැදිලිද? හොඳට බලන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ලොකු ප්‍රශ්නයක් ගන්න තියෙනවා. අයියේ CME 1121 ඕල්ඩ් පාස්පෝර්ට් එකේ පේපර් එකේ ලාස්ට් ඉයර් කොමන්ට් එකකට නේද එන්නේ ඕල්ඩ්ට මෙහෙමයි දැන් ඇත්තම මම හිතන්නේ මට කීප දෙනෙක්ව ක්‍රිස්ටලයිසේෂන් එකේ ප්‍රශ්න මේ පාර පාස් එකකට එන්නේ නැහැ කියලා බේසිකලි ඉස්සර කිව්වා කියලා මම හිතන්නේ ඒක ඉතින් ඉස්සර එහෙම කිව්වා නම් ඒක එහෙම වෙන්න තුන්සෙනි පේපර් එකකින් ෆුල් පේපර් එක හදන්නේ ඉතින් ඕල්ඩ් අයටත් මේ ස්ට්‍රක්චර් එකම තමයි එන්නේ මම හිතන්නේ මොකද අලුත් ස්ට්‍රක්චර් පරණ ස්ට්‍රක්චර් කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ ප්‍රශ්න හතර තමයි කොහොමත් එන්නේ ඉතින් හැබැයි පරණ අයට රීක්‍රිස්ටලයිසේෂන් ප්‍රශ්න දාලා නැද්ද කියලා ඉතින් ඇත්තටම මම දන්නේ නැහැ පොඩ්ඩක් ලහිරුසට නේ ලහිරුසන එක ලහිරුස පොඩ්ඩක් මේල් එකක් දාලා පොඩ්ඩක් හරියට අහන්න ඒක මොකද මේ එතකොට පරණ කට්ටියට මම හිතන්නේ පරණ කට්ටියට සෙලා ලින්ක් එවන්නෙත් නැහැ එහෙනම් ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ඉන්න පොඩ්ඩක් සර්ට මේල් එකක් දාලා අහන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ හරි මේ කොටස පැහැදිලිද මොකද මම ඊළඟ ප්‍රශ්නයක් අහන්න හදන්නේ පොඩ්ඩක් කියන්න මේ කොටස කිව්ව එක පැහැදිලිද පළවෙනි ඒ කියන්නේ ෆිනොෆ්තලින් එන්ඩ් පොයින්ට් එක දෙද්දී ඉස්කියා දාලා තියෙන බලන්න කටට පැහැදිලිද කියලා මොකද පැහැදිලි නම් මම දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නට ඔයගොල්ලන්ට උත්තර දී ගන්න පුළුවන් වුණොත් හොඳයි හරි ඔන්න එහෙනම් මම දැන් ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්නේ තමයි මේක හිතන්න ආරම්භයේ හරි හිතන්න ආරම්භයේ කාබනේට් අයන පහක් තිබ්බා. හරි පහක් හෝ යම් ප්‍රමාණයක් පහක් තිබ්බා. පහක් තිබ්බනම් ෆිනොෆ්තලින් එන්ඩ් පොයින්ට් එක දෙන්න අපි හිතමු ෆිනොෆ්තලින් එන්ඩ් පොයින්ට් එක දෙන්න ඝන සෙන්ටිමීටර් 10ක් වැය වුණා. ෆිනොෆ්තලින් එන්ඩ් පොයින්ට් එක දෙන්න. හරි. එහෙනම් මෙතිල් ඔරෙන්ජ් එන්ඩ් පොයින්ට් එක දෙන්න තව කොච්චරක් වැය වෙන්න ඕනේද? ප්‍රශ්නේ පැහැදිලි කියලා මම හිතනවා ක්ලියර් නැත්නම් කියන්න. කාබනේට් මවුල පහක් තිබ්බා. පළවෙනි එන්ඩ් පොයින්ට් එක කියන්නේ ෆිනොෆ්තලින් එන්ඩ් පොයින්ට් එක ගැන ඝන සෙන්ටිමීටර් 10ක් වැය වුණා. දෙවෙනි එන්ඩ් පොයින්ට් එක. ඒ කියන්නේ මෙතිල් ඔරෙන්ජ් එන්ඩ් පොයින්ට් එක දෙන්න තව කොච්චරක් වැය වෙන්න ඕනේද? 10යි නේ 10යි. හරි. එතන මං අහනවා මෙහෙම වෙන්න පුළුවන්ද? පළවෙනි එන්ඩ් පොයින්ට් එක කියන්නේ ෆිනොෆ්තලින් එන්ඩ් පොයින්ට් එක එන්න ඒ කියන්නේ එකම දැන් මේ අනුමාපනය කරන්නේ ටයිට්‍රේෂන් එක කරන්නේ එකම ඇසිඩ් එකක් එක්ක එකම කන්සන්ට්‍රේෂන් එකක් තියෙන ඇසිඩ් එකක් කියලා හිතන්න. ඒතර පළවෙනි අන්ත ලක්ෂයට අඩු වගයක් ඇවිල්ලා. ඒක පළවෙනි එකට ආපු වගයට වඩා අඩු වගයක් දෙවෙනි එකට එන්න පුළුවන්ද? يعني ෆිනොෆ්තලින් එන්ඩ් පොයින්ට් එකට එන වොලියුම් එකට වඩා අඩු එකක් එන්න පුළුවන්ද සෙකන්ඩ් එකේ? බෑ. පැහැදිලිද? අන්න ඒ පොයින්ට් එක පැහැදිලිද බලන්න. ෆස්ට් එකේ එන වැලියු එකට වඩා අඩු වැලියු එකක් එන්න පුළුවන්ද සෙකන්ඩ් එකේ? හරි බෑනේ. මම හිතනවා ඒක ක්ලියර් ඇති කියලා. ක්ලියර් නැත්තම් පොඩ්ඩක් අහන්න. හරි ඊළඟට මෙහෙම අහනවා. ෆස්ට් එකේ අගයට වඩා දැන් ෆස්ට් එකේ අගයට සමාන වුණානේ 10 ආවනම් අතනත් 10 ආවා. ෆස්ට් එකේ අගයට වඩා වැඩි වෙන්න පුළුවන්ද සෙකන්ඩ් එක? ෆස්ට් එකේ අගයට වඩා වැඩි වෙන්න පුළුවන්ද සෙකන්ඩ් එක? ෆස්ට් එකේ අගයට වඩා වැඩි වෙන්න පුළුවන්ද සෙකන්ඩ් එක? පැහැදිලිවම සෙකන්ඩ් එක වැඩි වෙන්න පුළුවන්. ඇයි ඒ වැඩි වෙන්නේ? කාට හරි දාන්න පුළුවන් chat එකට හේතුව. ඇයි වැඩි වෙන්නේ කියලා.
වැඩි වෙන්න පුළුවන් ඇත්ත. ෆස්ට් එකේ යගේට වඩා සෙකන්ඩ් එක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි එකේ අපි හිතමු 10 ඇවිල්ලා end point exceed වුණාම නෑ end point exceed වුණාම වැඩි වෙනවා කියන එක ඉතින් අර ඒක පර්සනල් එරර් එකක් නේ. ආගේ මොකක් එරර් එකක් හින්දා වෙන එකක් නේ. දැන් ඒක හම්බෙන් වෙන දෙයක් නේ. ඒක ඇත්තම නේ. නිදිමත යවන්න කියපු එකක්ද මන් දන්නේ. end point exceed වුණාම කියන එක වැරදි කොහොමද? ඒක නෑ මේකනේ අපි මේ කියන්නේ මේක හරියට මෙයා අනුමාපනය කළා. මෙයා යිටරේෂන් එක හරියට කළා. වෙන හේතුවක් හින්දා පළවෙනිට වඩා ඒ කියන්නේ ෆස්ට් එන්ඩ් පොයින්ට් එකට වඩා සෙකන්ඩ් එන්ඩ් පොයින්ට් එක වැඩි වෙන්න පුළුවන්. එන්ඩ් පොයින්ට් එක එක්සීඩ් වුණාම ඒක නෙමෙයි ආන්සර් එක. පුළුවන්. ඔව්. HCO3 මයිනස් තමයි ඒක අදහස් කරන්නේ තියෙන්න පුළුවන්. ඔය ඇත්තටම තියෙන්න ඒ කියන්නේ ඒක තියෙන්න පුළුවන් කියන්නේ ආරම්භයේ ඉනිෂියලි දැන් අපි මේ අනුමාපනය පටන් ගන්න මොහොතේදී දැන් අපි හිතුවේ මේකේ කාබනේට් විතරයි තියෙන්නේ කියලානේ. අපි තුමු පටන් ගන්න මුල් පොයින්ට් එක කියන්නේ මෙන්න මෙතනදී සොලියුෂන් එකේ කාබනේට් බයිකාබනේට් දෙකම තිබ්බනම් හරි දැන් ආරම්භයේ කාබනේට් බයිකාබනේට් දෙකම තියෙනවා. එතන මොකද වෙන්නේ? අපි HCl දැම්මහම නේද? කාබනේට් ටික විතරයි බයිකාබනේට් වෙන්නේ. ඉනිෂියලි දැනටමත් තියෙන බයිකාබනේට් ටිකක් තිබ්බා. ඒතර අපි දෙවෙනි එකේදී අලුතෙන් වෙච්ච ඒවායි පරණ ඒවායි දෙගොල්ලොම තමයි H2CO3 වෙන්නේ. මම හිතනවා මම කිව්ව දේ පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ ඉනිෂියලි මේ 10යි 10යි වගේ මේ දෙන්නගේ පරිමාණ දෙක සමාන වෙන්නේ වොලියුම් සේම් වෙන්නේ ඉනිෂියලි කාබනේට් විතරක් තිබ්බොත්. හැබැයි හිතන්න ඉනිෂියල් සොලියුෂන් එකේ අපි අනුමාපනය පටන් ගන්න කලින් ටයිට්‍රේෂන් එක නේද before the starting titration නේද if there is available bicarbonate නේද bicarbonate also there නේද bicarbonate උත් තිබ්බොත් එතන කාබනේට් එක්ක මොකද වෙන්නේ එතකොට පළවෙනි පාරේ HCl දාද්දී බයිකාබනේට් වල මුකුත් වෙන්නේ නැහැ කාබනේට් ටිකත් බයිකාබනේට් වෙනවා ඒතර දැනට කලින් තිබ්බ බයිකාබනේට් උත් තිබ්බා දැන් ඒ බයිකා කලින් තිබ්බේවයි දැන් මේ අනුමාපනයේදී එච්ච බයිකාබනේට් උයි දෙකම තමයි දෙවෙනි අනුමාපනයට යන්නේ. ඒක අනිවාර්යෙන් පැහැදිලිවම පළවෙනි එකට වඩා ඒ කියන්නේ ෆිනොක්තිලින් අන්තරාක්ෂයේ ඉන්න ගත්ත වොලියුම් එකට වඩා වැඩි වොලියුම් එකක් සෙකන්ඩ් එකට යනවා. මම හිතනවා ක්ලියර් ඇති කියලා. වනේ ක්ලියර් එකක් දාලා දෙන්න ඕනේ. ක්‍රිස්ටල් ක්ලියර් එකක් දාලා මම හිතනවා පැහැදිලි ඇති කියලා. මට පාරවට පැහැදිලිද මම දැන් තමයි අපි ප්‍රශ්නයක් අහුවේ. පැහැදිලිද ඒක? බලන්න අනිත් කට්ටියට පැහැදිලිද කිව්වද? මොකද ඒක තමයි පොයින්ට් එක. මේක අහන්න පුළුවන් අමාරුම ප්‍රශ්නයක් තමයි ඕක. සෝඩියම් බයිකාබනේට් කාබනේට් එක. එතකොට ඕගලන්ට දැන් එතකොට ඇත්තටම ඕගලන්ට මේ හිතමුකෝ පළවෙනි එකට වඩා දෙවෙනි එකේ වොලියුම් එක වැඩි වුණා නම් ඒ වොලියුම් අතර වෙනසින් ඕගලන්ට හොයාගන්න පුළුවන් ඇත්තටම පොඩි කැල්කියුලේෂන් එකක් කරලා වෙනසින් හොයාගන්න පුළුවන් ඉනිෂියලි බයිකාබනේට් කොච්චර වැඩිපුර තිබ්බද කියලා. මේ අනුමාපනය පටන් ගත්තී. when we starting titration how many HCO3 moles are present in the solution කියලා හොයන්නත් පුළුවන්. මම හිතනවා ඒ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඇත්තටම මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම අනුමා ඒකට තව පොඩි දෙයක් එතන තිබ්බා. මම හිතන්නේ මෙතන ඔන්න තියෙනවා ඒ සේරම ෆස්ට් ස්ටෙප් එකේ වෙන්නේ මොකද්ද සෙකන්ඩ් ස්ටෙප් එකේ වෙන්නේ මොකද්ද ඉන්ඩිකේටර් එකත් එක වෙන්නේ මොකද්ද කියලා විස්තරය හොඳට බලන්න. ෆස්ට් ස්ටෙප් එකේ තියෙන්නේ සෝඩියම් කාබනේට් තිබ්බ HCl එක බයිකාබනේට් වෙනවා විතරයි සේරම ටික. සෙකන්ඩ් එක මොකද වෙන්නේ? ඒ බයිකාබනේට් නේ මේ බයිකාබනේට් ටික HCl එක නේද? මෙතන ඇත්තටම පේනවා ඒගොල්ලන්ට කාබන් ඩයොක්සයිඩ් NH2O කියලා දාලා තියෙනවා. ඒක එහෙම වෙන්න එහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන් මේක තමයි H2CO3 කියලා ලියන්නත් පුළුවන්. කියලා යන්න පුළුවන්. ඉතින් ඒකම තමයි කාබන් ඩයොක්සයිඩ් ජලය කියලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. මම හිතනවා ඒකත් එක්ක ඒක ක්ලියර් වෙන්න ඇති කියලා හොඳට. මම හිතන්නේ ක්ලියර්ද බලන්න. ක්ලියර් නම් පොඩි ක්ලියර් කියලා chat එකේ පොඩ්ඩක් දාන්න.
ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්නයක් නෑ. ක්වෙස්චන් එකට රෙකෝඩ් එක රීඩින් කියලා අප්ලෝඩ් අපි කරන්නේ. මොකද්ද ප්‍රශ්නේ තරහන්නේ වඩ ඉෂානි ප්‍රශ්නයක් අහනවා ක්වෙස්චන් එකක රෙකෝඩ් එක රීඩින් කියලා අහුවා. record the endpoint reading over කියලා අහුවා. අපි එතකොට ඉර එකද ආන්සර් කර කියන්න ඕනේ කියන එක මොකද්ද? ඉර එකද ඕන්න මට එතනද එර එකද කියන ප්‍රශ්නේ පැහැදිලිමයි. පස්සේ මයිනස් එක ගන්න ඉස්සෙල්ලා වෙලා. ඔව් ප්ලස් ඕ මයිනස් කියලා දාන්න ඕනේ අපි අර එයාගේ එර එක ප්ලස් ඕ මයිනස් කියලා දාන්න එර එක. ඒ කියන්නේ හොඳම විදිහ තමයි ඉතින් කොහොමද ඔයගොල්ලෝ ඉතින් 20.00 නම් ප්ලස් ඕ මයිනස් කියලා ඩිරෙක්ට් එක නම් 0.05 කියලා දැම්මා කියලා ඒක වැරද්දක් කියලා. අතන මේක තමයි සම්පූර්ණ හරි ආන්සර් එක. ඒනට 20.00 කියන ආන්සර් එකට ලකුණු දෙයි. ඒනට ඉතින් හරි ආන්සර් එක ලියන්න ඔයගොල්ලෝ chart මේ අර chart එකක් ගහනවා නම් එතෙන්ද ටේබල් එකක් ගහනවා නම් අනිවාර්යෙන් මේ කොලම් එකේ උඩ දාන්න ඕනේ. මේ හැම වොලියම් එකකටම ඒ කියන්නේ අර ඔයගොල්ලෝ මයින පාට අංක වල දැන් එකතුව ගන්නවා නම් කොහේ හරි දෙක එකතුව ගන්නවා නම් එතෙන්ද එක දාන්නේ නැහැ. වොලියම් ලියනවනේ ඉනිෂියල් වොලියම් එක මෙච්චරයි ෆයිනල් වොලියම් එක මෙච්චරයි ටෝටල් වොලියම් එක කියන තැන ඔයගොල්ලෝ ප්ලස් මයිනස් එක දාන්නේ නැහැ. මොකද එතන අර එකතුව විතරනේ ගන්නෙ. ඉනිෂියල් and ෆයිනල් වොලියම් කියන තැන තමයි ප්ලස් or මයිනස් කියන එක දාන්නේ. ඉස්සර වෙලා මම හිතන්නේ පැහැදිලි ඇති කියන එක මම හිතන්නේ. මම හිතන්නේ උත්තරේ බලන්න ක්ලියර්ද මම කිව්වද කියලා නැත්නම් මොන මට අන්මියුට් කරලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. හරි. ඔය විතර නේද මම හිතනවා බයිකාබනේට් කොටස හරියටි කියලා. බ්ලැන්ක් ටයිට්‍රේෂන් ගැන පොඩ්ඩක් කියන්න කියලා දිනවා. ඇත්තටම ඒක ඉක්මනට කියලා දෙන්නම්. ඇත්තටම තමයි බ්ලැන්ක් ටයිට්‍රේෂන් එක කියලා කියන්නේ දෙකම ක්ලාස් එකට ඔයගොල්ලෝ ක්ලාස් එකට මොකක් දැන් ක්ලාස් එකට යම් පරිමාව දන්න එකක් අරන් ඒකනේ බියුරට් එකෙන් අනුමාපනය කරන්නේ බියුරට් එකේ තියෙන දේ. ඒතර ක්ලාස් එකට ඔයගොල්ලෝ හිතමු 25ක් මැනලා ගන්නවා කියලා. ඉතින් සමහරට 25 ඇතුලේ ඔයගොල්ලෝ වතුර මේ කියන්නේ මොන හරි සොල්වෙන්ට් දාලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතමු කලින් එකෙන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ මතක ඇති අර කලින් ප්‍රශ්නේ නේද? කලින් ප්‍රශ්නේ තිබ්බේ 0.1 m එකෙන් ඕගොල්ලෝ හදනවා 0.01 m. ඒතර ගන්න මතකද? මෙයාගෙන් ඕගොල්ලෝ අපි කැල්කියුලේෂන් එකේ C1 V2 C1 V1 C2 V2 තමයි මෙයාගෙන් 10යි ගන්න. මෙයාගෙන් 10ක් අරන් මේ ආශ්‍රිත ජලයෙන් ඩිසෝල්ව් වටනේ මම කිව්වේ මේ අර ෆ්ලාස්ක් එකට ෆිල් කරද්දි දාන්න ඕනේ. මෙයාගෙන් 10ක් දානවා. ඉතුරු 90ම එතකොට ඇත්තටම අපි දාන්න ඕනේ টොප් අප් කරද්දිනේ. ඉතින් අන්න එතකොට අපි අන්න ඒ වගේ අර සොල්වෙන්ට් අපි පාවිච්චි කළොත් එහෙම. ඒ කියන්නේ අපි ප්‍රධාන ගන්න සොලියුෂන් එකට අමතරව වෙන සොල්වෙන්ට් පාවිච්චි කළොත් අන්න ඒ සොල්වෙන්ට් එක විතරක් එකතු කරලා. ඒ කියන්නේ අපි ඔයා ක්ලාස් එකට ගන්නවා ක්ලාස් එකට අපි 25ක් ගන්නවා. 25ක් ගන්න හැබැයි මේ 25 අපි හදලා තියෙන්නේ අපි අදාළ වුණ එක මිස් කරලා තියෙන්නේ අර අදාළ සබ්ස්ටන්ස් එක මේ වේ කරලා මැනලා මේ මිස් කරලා තියෙන්නේ ආශ්‍රිත ජලයේ 25ක ඩිසෝල්ව් වලට 25ක 25 cubic centimeter. එතකොට blank titration නම් කියලා කියන්නේ මේ 25 අපි කෙලින්ම ගන්නවා ඩිසෝල්ව් වලට විතරක්. සොලියුෂන් එක දාන්න නැතුව. මොකද නැත්තම් අනුමාපනයට අපි දන්නේ නැහැ දැන් මේගොල්ලන්ගෙත් මොන හරි මේ රියැක්ෂන් වල සබ්ස්ටන්ස් මොන හරි තිබ්බනම් ඒක පෙන්නනවා එතන. මම හිතන්නේ ක්ලියර් ඇති මම මේ කියන දේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම blank titration එකදී අපි කරන ඇත්තම පාලක පරීක්ෂණයක් වගේ එකක් මේක. අර සාධකය අයින් කරලා අනිත් සාධකයට දෙනවා. හැබැයි මෙතන අපි කරන්නේ 25ක් නම් ඔයගොල්ලෝ ක්ලාස් එකට ගත්තේ මොකක් හරි සොලියුෂන් එකකින්
ඒ සොලියුෂන් එක හදන්න ගත්තේ අපි ඩිසෝල්ව් වට නම් සොලියුෂන් එක ගන්න නැතුව ඒ වෙනුවට ඩිසෝල්ව් වට විභාග දාලා රියැක්ෂන් එක කරනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. ද බ්ලැක් රයිසින් කොහොමද ඒක ලේසිම කොටසක්. ඒ කියන්නේ ඒක අමාරුවක් නෑ. එච්චර ඒක ඇත්තටම කියන්න තියෙන්නේ. ඒකට බ්ලැන්ක් ටයිට්‍රේෂන් එකට යම් ප්‍රමාණයක් වැය වුණොත් එහෙම අපි මුල් එකෙන් ඒක අඩු කරන්න ඕනේ කලින් එක. හරි බලන්න ඒක අතන ක්ලියර් නැත්නම් පොඩ්ඩක් මෙසේජ් එක දාලා තියා යහන්න. ඉතින් ඒකත් එක්ක මම දැන් මෙතන වැඩි ඉවර වෙන්න තමයි යන්නේ අපි නවත්තන්න තමයි හදන්නේ. දැන් අන්තිමට නිකන් ඔයගොල්ලෝ නැස්ටි ඉක්වේෂන් එක දැම්මා. මේක නැස්ටි ඉක්වේෂන් එක ඔයගොල්ලන්ට මම හිතන්නේ මේක එතනින් තමයි ආවේ. මම හිතන්නේ අනිත් කෙමිස්ට්‍රි අර කයිනෙටික්ස් තියෙන තර්මොඩයිනමික් තියෙන එකේ ඉලෙක්ට්‍රෝලත් මේක ඇල්ල තියෙනවා. ඉතින් නැස්ටි ඉක්වේෂන් එක ලියන්න හා පද ටික හඳුනන්න මතක තියාගන්න. ඉතින් ආදේශ කරලා ඔයගොල්ලන්ට ගණන් හදාගන්න පුළුවන් වුණා නම් මම හිතන්නේ මේ මට්ටමේදී ඇති. මේක ඔයගොල්ලන්ට තමයි ලෙවල් 5 එහෙම ආවත් ආයෙත් තියෙන ඇනලිටිකල් වලත් මේක ආයෙ හම්බෙනවා. ඒ හින්දා මම හිතන්නේ ඒක ගැන මම ගණන් සාකච්ඡා කරලා නැහැ. මම නිකන් පෙන්නුවා ඒක බලාගන්න. ඒක මයිනස් RT NF lin මේක ඇක්ටිවිටි තියෙන. ඒක ගැන මම හිතන්නේ ලොකුවට මේවා ආයෙ කියලා. මොකද ඉලෙක්ට්‍රෝලත් ඒ ප්‍රශ්නේ තියෙන හින්දා ඒක කියන්නේ මොකද මම හිතන්නේ සර් මේ පාරත් සාකච්ඡා කළාදී හැමෝටම වගේ ඉලෙක්ට්‍රෝ කොටසකුත් අහලා තිබ්බා. ඉතින් මම හිතනවා ඒ ටික ක්ලියර් වෙන්න ඇති කියලා. මම හිතන එක්සෑම් එකත් නේද ළඟම තියෙන තමයි හදිසිය තමයි මේක දැම්මේ. හින්දා පොඩ්ඩක් මම හිතනවා හැබැයි හම්බෙච්ච වෙලාවදී වැඩක් ඔයගලන්ට කෙරුණා කියලා. ඔයගොල්ලෝ දැනත් දේවල් ටිකක් ආවා කියලා. එහෙනම් ඒකත් එක්ක ඔව් අපි වැඩේ නවත්තනවා. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයගොල්ලෝ පුළුවන් නම් ඔව් මෙසේජ් එකක් දාන්න. මම ඔය කොහමද වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන් කියලා දෙන්නම්. ආයෙම කියන්න පුළුවන් එකක් දාන්න. මොකක්ද දන්නේ නැහැ ඒක. මේකද නැත්නම් කලින් එකද? ඔව් ඒක හරි කියලා මෙසේජ් එකක් දාලා දෙනවා. හරි. එහෙනම් ඒ ටික කරගන්න ප්‍රශ්නයක් තිබ්බොත් මොන හරි මෙසේජ් දාන්න. මම පුළුවන් වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන් මේ දාන්නම්. ඕගනික් ටික කියන්නේ ලෙවල් 4 ඕගනික් එක හෙට කරනවා. හෙට ලින්ක් එක දවල්ට දාන්නම්. හෙට සමන 8:00ට 9ට වගේ පටන් ගන්නවා. තමයි හිතන් ඉන්නේ. හෙට ප්‍රශ්න කරන එකක් නෑ. අද නම් පැයක් විතර පොඩ්ඩක් පරක් වුණා. හෙට මෙහෙම වෙන එකක් නෑ. මොකද ඔයගොල්ලෝ හිටියා කොහමද ඉතින් සතුටුයි. පාස් පේපර්ස් කරන්න try කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් good night කියලා තමයි කියන්නේ. එහෙනම් වැට්ටි කරගන්න.